දරු සියලු දෙනාට අපේ ඉතිසරණ සාකච්ඡාවේ ඊළඟ අතර අපි මේ වීඩියෝ එකේ පටන් ගන්න හදන්නේ දීගොනුවේ නැත්නම් දීගොනුව සම්බන්ධව කිසිම ආකාරයකින් සාකච්ඡා කරන්න. ඊට කාලයකදී ඔයගොල්ලන්ට ලොකු දැනුම් සම්භාරයක් ලබා දෙන්න. ඉතින් කලින් වගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ගිහිල්ලා link එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න මේ කිසිසරණ මාලාවට දාලා ඒ ෆොටෝස් ටික පුළුවන් නම් ඒක print out එකක් කරන් තියාගන්න. විභාගයක් ආසන්නයේ ඉන්නවා නම් වීඩියෝ එක නරඹන ගමන් මතක තියාගන්න උත්සාහ කරන්න. යම් කොටසක් බලනවා වීඩියෝ එක නවත්තනවා ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් ඒක මතක තියාගන්න උත්සාහ කරන්න. ඒ ආකාරයට දරුවෝ සියලු දෙනා මේ කොටස් ඉතා හොඳින් මතක තියාගන්න උත්සාහ කරන්න. එහෙනම් අපි සටහනට යමු. මුලින්ම මම ඩීගොනුව අර්ථ දක්වලා තියෙනවා ඉතා කෙටියෙන්. තුන්වන කාණ්ඩයේ සිට 12 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි අපි ඩීගොනුවේ මූලද්‍රව්‍ය කියලා කියන්නේ. එතනදී සියලු මූලද්‍රව්‍ය අපි සලකන්නේ ලෝහ විදියට. නැත්නම් අපිට හම් වෙන මූලද්‍රව්‍ය සියල්ල ලෝහ. ඊට පස්සේ අවසන් ඉලෙක්ට්‍රෝනය මේගොල්ලන්ගේ පිරෙන විදිය डी කාක්ෂිකයකට පිරෙමින් තමයි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය අවසන් වෙන්නේ. ආන්තරික සහ ආන්තරික නොවන මූලද්‍රව්‍ය විදිහට මේ මූලද්‍රව්‍ය කොටස් දෙකකට වර්ග කරනවා. මෙතන ආන්තරික මූලද්‍රව්‍ය වල අර්ථ දැක්වීම තියෙනවා. එතනින් අපිට පුළුවන් එහෙනම් ආන්තරික නොවන මූලද්‍රව්‍ය මොනවද කියලා හඳුනා ගන්න. අපි බලමු මොනවද ආන්තරික මූලද්‍රව්‍ය කියන්නේ කියලා. මූලද්‍රව්‍ය අවස්ථාවේදී හෝ කැටායනයක් හදන අවස්ථාවකදී. ඒ කියන්නේ මෙතනදී වෙන්න ඕන එයා අසම්පූර්ණව පිළිච්ච डी කාක්ෂිකයක් දරන ඒ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් සහිත වෙන්න ඕන මූලද්‍රව්‍ය අවස්ථාවේදී හෝ අඩුම තරමින් එක ස්ථායි කැටායනයකදීවත්. ඒ කියන්නේ එයා මූලද්‍රව්‍ය අවස්ථාවේදී හෝ කැටායනයක් හදපුවාම ස්ථායි කැටායනයක් හදපුවාම ඒ ලියන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයේදී නැත්නම් එයාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය තුල අසම්පූර්ණව डी කාක්ෂික අසම්පූර්ණව පිළිච්ච डी කාක්ෂික එකක් හරි කීපයක් හරි තියෙනවා නම් අපි කියනවා ඒ මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍යයක් කියලා. එතකොට මේ මූලද්‍රව්‍ය අවස්ථාවේදී හා කැටායන අවස්ථාවේදී අසම්පූර්ණව පිළිච්ච डी කාක්ෂිකයක් හෝ කීපයක් දරුවත් එයා ආන්තරික මූලද්‍රව්‍යයක්. අර අවම සුදුසුකම් තමයි මූලද්‍රව්‍ය අවස්ථාවේදී හෝ අඩුම තරමේ එක කැටායනයක්වත් හදන්න ඕන අසම්පූර්ණව පිළිච්ච डी කාක්ෂික සහිත. අන්න ඒ වගේ මූලද්‍රව්‍ය අපි සලකනවා ආන්තරික මූලද්‍රව්‍ය විදිහට. එතකොට ආන්තරික නොවන මූලද්‍රව්‍ය වෙන්නේ නම් ඒ විදිහට මූලද්‍රව්‍ය අවස්ථාවේදීවත් අඩුම තරමේ එක ස්ථායි කැටායනයක්වත් එයාට අසම්පූර්ණව පිළිච්ච डी කාක්ෂිකයක් සහිතව හදන්න බැරි නම් ඒගොල්ලෝ ආන්තරික මූලද්‍රව්‍ය වෙන්නේ නැහැ. ආන්තරික මූලද්‍රව්‍ය අඳුර ගන්න විදිහක් යම් මූලද්‍රව්‍යයක් කැටායනයක් හදනකොට එයාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය කියන්නේ එයා කැටායන හදන්නේ D10 D0 කියන ඉලෙක්ට්‍රෝනික වින්‍යාස වලින් විතරයි නම් ඒක පහසුවෙන්ම ආන්තරික නොවන මූලද්‍රව්‍යයක් විදිහට අඳුර ගන්න පුළුවන්. ඊළඟ මෙතන තියෙනවා ආවර්තයේ. ඒ කියන්නේ අපි හතරවන ආවර්තය. අපි සිලබස් එකේ අධ්‍යයනය කරන අපි කියන්නේ 3D මූලද්‍රව්‍ය කියලා. හතරවන ආවර්තයේ ඒ දීගොනුවේ මූලද්‍රව්‍ය ගත්තහම ස්කැන්ඩියම් සිට කොපර් දක්වා මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වෙනවා. ඒගොල්ලෝ මෙන්න මේ කියන කාරණේ තෘප්ත කරනවා. නමුත් සින්ක් ආන්තරික මූලද්‍රව්‍යයක් වෙන්නේ නැහැ. ස්කැන්ඩියම් අපි කලින් විෂය නිර්දේශයේදී ආන්තරික නොවන මූලද්‍රව්‍යයක් විදිහට සැලකුවා. නමුත් මේ අර්ථ දැක්වීමට අනුව එයා මූලද්‍රව්‍ය අවස්ථාවේදී 3D1 කියන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය D1 අසම්පූර්ණව පිළිච්ච डी කාක්ෂිකයක් දරමින් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය තියෙන නිසා ස්කැන්ඩියම් අපි සලකන්නේ ආන්තරික මූලද්‍රව්‍යයක් විදිහට. සින්ක් ගත්තාම මූලද්‍රව්‍ය අවස්ථාවේදී හෝ එයා හදන එකම කැටායනයේ සින්ක් ධන දෙක අවස්ථාවේදී අසම්පූර්ණ डी කාක්ෂික එකක්වත් දරමින් එයාට ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් නැහැ. ඒ කියන්නේ දරණ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් නැහැ. සින්ක්ටවත් සින්ක් 2+ තවත් අසම්පූර්ණයෙන් පිළිච්ච डी කාක්ෂික තියෙන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් දරන්න බැරි නිසා එයා අපි ආන්තරික මූලද්‍රව්‍යයක් විදිහට සලකන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතන දාලා තියෙනවා දීගොනුවේ. ඒ කියන්නේ අපි හතරවන ආවර්තයේ ඒ 3D මූලද්‍රව්‍ය ටික සම්බන්ධ යම් ගුණ ටිකක් මම ඒ ගුණ ටික ඒ ආවර්තයේ S ගුණයේ මූලද්‍රව්‍ය සමග සංසන්දනය කරන්න මම S ගුණයේ මූලද්‍රව්‍ය දෙකත් මෙතෙන්ට අන්තර්ගත කරා. ඒතර මම මේ S ගුණයේ සහ D ගුණයේ මූලද්‍රව්‍ය වල සංසන්දනාත්මකව ඔයගොල්ලන්ට අධ්‍යයනය කරන්න දෙනවා විද්‍යුතීයතාවයේ ද්‍රවාංකයේ ඝනත්වය සහ පරමාණුක අරය. මේ chart එක ඇසුරෙන් ඔයගොල්ලන්ට පුළුවන් සමස්තයක් විදිහට S ගුණුවත් එක්ක D ගුණයේ මූලද්‍රව්‍ය කොහොමද මේ විචලනයන් සිද්ධ කරන්නේ නැත්නම් මේ ගුණ කොහොමද සමානකම් අසමානකම් ඇති කරගන්නේ. ඊට අමතරව D ගුණයේ මූලද්‍රව්‍ය ටික විතරක් ඕගොල්ලන්ට පුළුවන් අර්ගන සංසන්දනය කරන්න මේ ගුණ විද්‍යුතීයතාවයේ ද්‍රවාංකයේ ඝනත්වය ආදී කොහොමද වැඩි වෙන්නේ කොහොමද අඩු වෙන්නේ කාගෙද වැඩි කාගෙද අඩු කියන කාරණේ. ඉතින් විද්‍යුතීයතාවය ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා පොටෑසියම් කැල්සියම් S ගුණයේ මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව D ගුණයේ මූලද්‍රව්‍ය වල වැඩි වෙලා තියෙනවා. මම ඒක මෙතන කියලා තියෙනවා. එකම ආවර්තයේ S ගුණයේ මූලද්‍රව්‍ය හා සංසන්දනයේදී විද්‍යුතීයතාවය ගත්තොත් එහෙම මෙන්න මෙතන තියෙනවා විද්‍යුතීයතාවය
ඉහළ විදුලියතාවයක් ඇත. ඒ කියන්නේ S ගොනුවට සාපේක්ෂව සමස්තයක් විදිහට D ගොනුවේ විදුලියතාවය ඉහළයි. ද්‍රවාංකය ගත්තහම S ගොනුවට නැත්නම් S ගොනුවේ මූල ද්‍රව්‍ය වලට සාපේක්ෂව D ගොනුවේ මූල ද්‍රව්‍ය වල ද්‍රවාංකය ඉහළයි. මම කියලා දෙනවා එකම ආවර්තයේ S ගොනු මූල ද්‍රව්‍ය හා සංසන්දනයේදී ද්‍රවාංකය හා තාපාංකය මම මෙතන තාපාංකය දැම්මේ නැතත් පුතේ ද්‍රවාංකය හා තාපාංකය කියන එක S ගොනුවේ මූල ද්‍රව්‍යයත් එක්ක සංසන්දනය කරද්දී පොදු වශයෙන් D ගොනුවේ මූල ද්‍රව්‍ය වල ඉතා ඉහළයි කියලා අපිට කියන්න පුළුවන්. ඝනත්වය ගත්තාම ඔයගොල්ලන්ට වෙන පොටෑසියම් සහ කැල්සියම් වල ඝනත්වයත් එක්ක සංසන්දනය කරන්න තුනක් මෙතන තියෙන පොටෑසියම් 0.86 කැල්සියම් වල 1.54ත් එක්ක ගත්තාම අපිට පේනවා මේ 8.9 වගේ ඉහළ ඝනත්ව තියෙනවා. එහෙනම් පොදු වශයෙන් S ගොනුවේ මූල ද්‍රව්‍ය වල ඝනත්වයන්ට වඩා D ගොනුවේ මූල ද්‍රව්‍ය වල ඝනත්වය ඉහළයි. ඒක මම මෙතන දක්වලා තියෙනවා ඉහළ ඝනත්වයක් තියෙනවා. කාටද මෙතන දක්වලා තියෙන්නේ D ගොනුවේ කට්ටිය මොකක්ද වෙන්නේ? ඉහළ ඝනත්වයක් තියෙනවා. ඒ වගේම ඉහළ ද්‍රවාංක තාපාංක තියෙනවා කියන D ගොනුවේ කට්ටිය. ඊට පස්සේ පරමාණුක අරය ගත්තාම S ගොනුවේ මූල ද්‍රව්‍ය පෙන්වන පරමාණුක අරයට සාපේක්ෂව D ගොනුවේ කට්ටියගේ පරමාණුක අරය අඩුයි. අන්න එතනදී D ගොනුව අඩු තත්ත්වයක් තමයි තියාගන්න. ඒගොල්ලන්ගේ පරමාණු කාර්යය අඩු අගයක තමයි තියාගන්න තියෙන. සමස්තයක් විදිහට සියලු දෙනාගේ පරමාණු කාර්යය S ගොනුවේ කට්ටියත් එක්ක අඩු. එහෙනම් මෙන්න මෙතනින් බලන්න S ගොනුවත් එක්ක D ගොනුවේ කට්ටිය සංසන්දනය කරද්දී මෙන්න මේ ගුණවල විචලනය. අරය අඩු වෙනවා, ඉහළ ද්‍රවාංක තාපාංක තියෙනවා, ඉහළ ඝනත්වයක් තියෙනවා, ඉහළ විදුලියතාවයක් තියෙනවා. ඒ වගේම මම මෙතන අයනීකරණ ශක්තිය දාලා නැහැ. නමුත් අයනීකරණ ශක්තිය පළමු අයනීකරණ ශක්තිය ගත්තාම S ගොනුවේ මූල ද්‍රව්‍ය වල පළමු අයනීකරණ ශක්තියට වඩා පොදු වශයෙන් D ගොනුවේ මූල ද්‍රව්‍ය වල පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. අපි අද කාරණා ටිකක් වෙන මෙතන සඳහන් කරලා තිනවා. මෙතනදී මම සලකන්නේ හතරවන ආවර්තයේ D ගොනුවේ මූල ද්‍රව්‍ය. මේකවල ස්වභාවික ප්‍රාත්ම ගත්තාම ඔක්සයිඩ් විදියට උදාහරණයක් හීමටයිට් හෝ වෙනත් මූල ද්‍රව්‍යයක ප්‍රතික්‍රියා කරන සංයෝග විදිහට අපිට මේකලම ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන කියනවා ස්කැන්ඩියම් සහ zink අනෙක් ඒවා විචල්්‍ය ඔක්සිජන් අංක සහිත ස්ථායි අයන සාධන. ඒ කියන්නේ ස්කැන්ඩියම් දාන 3 විතරයි හදන්න පුළුවන්. zink දාන 2 විතරයි හදන්න පුළුවන්. ඒ කියන්නේ ස්කැන්ඩියම් පෙන්වන එකම ඔක්සිජන් අංකයේ ධන 3, zink පෙන්වන එකම ඔක්සිජන් අංකයේ ධන 2 වෙනවා. ඒ මූල ද්‍රව්‍ය දෙක හැරුණාම මේ හතරවන ආවර්තයේ D ගොනුවේ මූල ද්‍රව්‍ය අනිත් ඒවාට විචල්්‍ය ඔක්සිජන් අංක. ඒ කියන්නේ කොපර් ගත්තොත් කොපර් ධන 1 ධන 2 ආදී විදිහට එක ඔක්සිජන් අංකයකට එක ආරෝපණයක් සහිත කැටායනයකට සීමා නොවි එකිනෙකට වෙනස් ඔක්සිජන් අංක ආරෝපණ සහිත කැටායන හදන්න පුළුවන් කියන එක තමයි එතනදී කියන්නේ. zink ධන 2 විතරයි හදන්නේ. ස්කැන්ඩියම් ධන 3 විතරක් හදනවා. ඊළඟට ස්කැන්ඩියම් හැර අන් සියල්ල ධන 2 ඔක්සිජන් අවස්ථාව පෙන්වනවා. ඒ කියන්නේ ස්කැන්ඩියම් ධන 3 විතරක් පෙන්වනකොට ටයිටේනියම්ගේ සිට zink දක්වා මූල ද්‍රව්‍ය ධන 2 ඔක්සිජන් අවස්ථාව පෙන්වනවා. මේ කාරණා මතක තියාගන්න. මේවා MCQ වල සත්‍ය ප්‍රකාශ වලට එන්න පුළුවන්. ඒ වගේම 4s1 වින්‍යාසය තියෙනවා. එතකොට අපිට හිතනවා මේ s1 ඉලෙක්ට්‍රෝනය විතරක් අයින් කරලා ධන 1 කැටායනය හදන්න පුළුවන් මූල ද්‍රව්‍ය මේකේ තියෙන පුළුවන් කියලා. එතකොට මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසයෙන් කොපර්ට කොපර් ධන 1 ඔක්සිජන් අවස්ථාව නැත්නම් ධන 1 අයනය හදන්න පුළුවන්. නමුත් 4s1 වින්‍යාසයේ තිබ්බත් ක්‍රෝමියම් ධන 1 හදන්නේ නැහැ. ක්‍රෝමියම් ධන 1 අස්ථායි ඔක්සිජන් අවස්ථාවක් නැත්නම් අස්ථායි කැටායනයක් වෙනවා. ඒ නිසා 4s1 තියෙන කොපර් ක්‍රෝමියම් කියන දෙන්නම ධන 1 කැටායන හදන්නේ නැහැ. ධන 1 කැටායනය හදන්නේ කොපර් පමණයි. හරි හතරවන ආවර්තයේ D ගොනුවේ මූල ද්‍රව්‍ය සම්බන්ධව තවත් වැදගත් කාරණා කීපයක් මෙතන තියෙනවා. පළවෙනි එක S ගොනුවේ මූල ද්‍රව්‍යයෙන් ජලය සමග ප්‍රතික්‍රියා නොකරයි. ඒකට හේතුව ඔයගොල්ලන්ගේ ෂෝට් නෝට් එකේ සඳහන් කරලා තියෙනවා. මතක් කරනවා නම් අර S ගොනුවේ මූල ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන්නේ අපි හතරවන ආවර්තයෙන් ගමු පොටෑසියම් කැල්සියම් ප්‍රතික්‍රියා කරන්නේ ඒගොල්ලන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක නිදහස් කරලා පොටෑසියම් නම් තනි ඉලෙක්ට්‍රෝනය කැල්සියම් නම් ඉලෙක්ට්‍රෝන දෙක නිදහස් කරලා ඒ විදිහට ප්‍රතික්‍රියා කරන්න D ගොනුවේ මූල ද්‍රව්‍යයත් ඒගොල්ලන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පහසුවෙන් නිදහස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. කැල්සියම් පොටෑසියම් වල ප්‍රතික්‍රියා කරන්න. ඒතර මෙතනදී වැදගත් වෙනවා මේ මූල ද්‍රව්‍ය වල පළමු අයනීකරණ ශක්තිය, දෙවන අයනීකරණ ශක්තිය විශාලත්වය. S ගොනුවේ මූල ද්‍රව්‍ය වල ඒ පළමු අයනීකරණ ශක්තිය දෙවන අයනීකරණ ශක්තියට වඩා D ගොනුවේ මූල ද්‍රව්‍ය වල පළමු දෙවන අයනීකරණ ශක්තිය වල විශාලත්වය නිසා ඒ D ගොනුවේ මූල ද්‍රව්‍ය සාපේක්ෂව ඒගොල්ලන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන නිදහස් කරන්න අකමැත්තක් තියෙනවා. ඒ නිසා S ගොනුවේ මූල ද්‍රව්‍ය වගේ පහසුවෙන් ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම මෙතන නැවතත් පළමු අයනීකරණ ශක්තිය ගැන සඳහන් වෙනවා. අපි එකම ආවර්තයේ S ගොනුවේ P ගොනුවේ සහ D ගොනුවේ මූල ද්‍රව්‍ය පළමු අයනීකරණ ශක්තිය ගැන ගත්තොත් දරුවනේ හොඳට කියව ගන්න. S ගොනුවේ සහ P ගොනුවේ මූල ද්‍රව්‍ය වල පළමු අයනීකරණ ශක්තිය අගයන් වල අතරමැදි අගයක් තමයි D ගොනුවේ මූල ද්‍රව්‍ය වල පළමු අයනීකරණ ශක්තිය අගයන් පිළිබඳව තියෙන්නේ. ඒ වගේම ආවර්තයේ වමෙසෙත් දක්නට යනකොට මේ කාරණා කවුරුත් මතක් කරා මේ පළමු අයනීකරණ ශක්තියේ විශාල විචලනයක් බලාපොරොත්තු වෙන බෑ. විශාල අඩුවීම් වැඩිවීම් දකින්න හම් වෙන්නේ නැහැ. මේ පළමු අයනීකරණ ශක්තිය කෙරෙහි බලපාන සාධක තමයි න්‍යෂ්ටික ආරෝපණය සහ අනිවාර්යක ආචරණය. මේ වමෙසෙත් දක්නට යනකොට D ගොනුවේ තියෙන විශේෂත්වය තමයි
න්‍යෂ්ටිකාරෝපණය වැඩි වෙලා ඒක පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙන්න හේතු වෙනකොට තුන්වන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරමින් නිවාරකාචරණය වැඩි වෙලා ඒක පළමු අයනීකරණ ශක්තිය අඩු වෙන්න හේතු වෙනවා. මේක සමස්ත බලපෑම් මත තමයි පළමු අයනීකරණ ශක්තිය අඩු වෙනවද වැඩි වෙනවද කියන කාරණේ තීරණය වෙන්නේ. සමස්තයක් විදිහට පළමු අයනීකරණ ශක්තිය වමෙන් දකුණට යද්දී වැඩිවීමක් අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටික ආරෝපණයේ වැඩි බලපෑමක් තියෙනවා නිවාරකාචරණයට වඩා. තරම ප්‍රතික්‍රියාශීලී වෙනවා. ඒ වගේම උත්ප්‍රේරක ගුණ පෙන්වනවා. උත්ප්‍රේරක ගුණ පෙන්වන්න හේතු වෙන්නේ පුතා මේගොල්ලන්ගේ තියෙන අසම්පූර්ණ ඩීකාක්ෂික නැත්නම් ඉලෙක්ට්‍රෝන එකක් පිරිච්ච ඩීකාක්ෂික හෝ හිස් ඩීකාක්ෂික පැවතීම මම ඒක සඳහන් කරලා තියෙනවා ෂෝට් නෝට් එකේ. ඒ අසම්පූර්ණ ඩීකාක්ෂික හෝ හිස් ඩීකාක්ෂික පැවතීම නිසා තමයි මේගොල්ලන්ට උත්ප්‍රේරක ගුණ පෙන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඩී ගුණයේ මූල ද්‍රව්‍ය වලට හෝ ඒ ඩී ගුණයේ මූල ද්‍රව්‍ය වල ඩී ගුණයේ මූල ද්‍රව්‍ය වලට හා එයාලගේ සංයෝග වලට. ඒ වගේම මෙන්න විශේෂ කාරණයක් කියනවා. කැටායනයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයේ 3D10 හෝ 3D0 වෙන්නේ නැත්නම් අපි මේ කතා කරන හතරවන ආවර්තය කියලා ගන්න 3D10 3D0 නොවේ නම් ඒ නොවන කැටායන වලට ඒ කියන්නේ කැටායන හදන සංයෝග අනායනත් එක්ක එකතු වෙලා හදන සංයෝග වලට ආවේනික වර්ණ පවතිනවා කියලා කියනවා. කැටායන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයේ D10 හෝ D0 නෙවෙයි නම් අනායනත් එක්ක එකතු වෙලා හදන සංයෝග වලට ආවේනික වර්ණ තියෙනවා. අපි කලින් කිව්වා මේ හතරවන නැත්නම් මේ D ගුණයේ මූල ද්‍රව්‍ය වල විශේෂ ලක්ෂණයක් තමයි විචාල ඔක්සිකරණ අවස්ථා සහිත කැටායන සෑදීම නැත්නම් විචාල ඔක්සිකරණ අවස්ථා පෙන්වීම. ඉතින් අපි හතරවන ආවර්තයේ D ගුණයේ මූල ද්‍රව්‍ය ගත්තාම මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා මේගොල්ලන්ට පෙන්වන්න පුළුවන් දුබල සහ සුලභ ඔක්සිකරණ අවස්ථා මේ වරහන් ඇතුලේ දාලා තියෙන්නේ ඒ ඔක්සිකරණ අවස්ථාව පෙන්නුවත් ඒක දුබලයි මම වරහන් නැතුව හරියක් දාලා තියෙන්නේ ඒක යාගේ සුලභ ඔක්සිකරණ අවස්ථාවක් විදිහට කිසිම සඳහනක් නැත්නම් ඒක තේරුම ඒ ඔක්සිකරණ අවස්ථාවේ මූල ද්‍රව්‍ය පෙන්වන්නේ නැහැ කියන එක. ඉතින් අපිට පේනවා ස්කැන්ඩියම් ගත්තාම ධන 3 විතරයි පෙන්වන්නේ. ස්කැන්ඩියම් හැර ඉතුරු සියල්ල ධන 2 පෙන්වනවා. ඊට පස්සේ කොපර් විතරයි ධන 1 පෙන්වන්නේ. ඒ කාරණා විශේෂයෙන් මතක තියාගන්න. අපිට පේනවා වමේසෙන් දකුණට යනකොට ක්‍රමයෙන් යාට පෙන්වන්න පුළුවන් ඉහළ ඔක්සිකරණ අවස්ථාව වැඩිවීමක් තියෙනවා. එතකොට තුන්වන කාණ්ඩයේ කෙනා 3, හතරවන කාණ්ඩයේ කෙනා 4, පස්වෙනි කාණ්ඩයේ කෙනා 5, හයවෙනි කාණ්ඩයේ කෙනා 6, හත්වෙනි කාණ්ඩයේ කෙනා 7 ආදී විදිහට මෙන්න මේ මැංගනීස් ළඟ වෙනකන් කාණ්ඩාංකයට සමානව ඒගොල්ලන්ගේ උපරිම ඔක්සිකරණ අවස්ථාව තියාගෙන තියෙනවා. ඊට පස්සේ නැවත Fe කොබෝල්ට් නිකල් කොපර් සිංක් දක්වා යනකොට ඒ ඉහළම ඔක්සිකරණ අවස්ථාව වෙන්නන්න පුළුවන් අගේ අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් අපිට පේනවා මෙන්න මේ දකුණට වෙන තියෙන මූල ද්‍රව්‍ය වල ධන 2 ඔක්සිකරණ අවස්ථාව අනිවාර්යෙන් පැවතීමක් සහ ඒගොල්ලන්ගේ ඉතා ඉහළ ඔක්සිකරණ අවස්ථාව නැහැ. ඒක තේරුම තමයි මේ එකිනෙකට වෙනස් ඔක්සිකරණ අවස්ථා පෙන්වන්න හේතුව මේගොල්ලෝ සංයෝග හදනකොට ඒ අවස්ථාවේදී සහභාගී කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වීම. එතකොට කොහොමද මේගොල්ලෝ ෆෝයිස් ඉලෙක්ට්‍රෝන සහභාගී කරන ගමන් ඒගොල්ලෝ එකිනෙකට වෙනස් d ඉලෙක්ට්‍රෝන සහභාගී කරමින් තමයි මේගොල්ලෝ මේ විචාල ඔක්සිකරණ අවස්ථා පෙන්වන්නේ. එතකොට මේ හරිය ඉහළ ඔක්සිකරණ අවස්ථා නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ d ඉලෙක්ට්‍රෝන සංයෝග සෑදීමේදී සහභාගී කරන්න පිට කරන්න අකමැති ගතියක් පෙන්වනවා. එහෙම ලක්ෂණයක් අපිට දකින්න හම්බ වෙනවා මෙන්න මේ හරියට. ඒක මම ෂෝට් නෝට් එකේ සඳහන් කරලා තිබ්බා. දකුණට වන්නට පීඩි මූල ද්‍රව්‍ය ඒගොල්ලන්ගේ d ඉලෙක්ට්‍රෝන වැඩි වශයෙන් සංයෝග හදද්දී සහභාගී කරවන්න ඒ තරම් කැමැත්තක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ අපිට ධන 2 ඔක්සිකරණ අවස්ථාව සුලභව දකින්න හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ ඔක්සිකරණ අවස්ථාව ගැන අනිවාර්යයෙන්ම අවබෝධයක් ඔයගොල්ලන්ට තියෙනවා. මෙතන පේන ඉහළම ඔක්සිකරණ අවස්ථාව ධන 7 ඒක මැංගනීස් පේනවා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් ඒ කාරණා ටික හොඳට අධ්‍යයනය කරන්න මේ ඔක්සිකරණ අවස්ථා ඒ මූල ද්‍රව්‍ය පෙන්වන විවිධ ඔක්සිකරණ අවස්ථා මතක තබා ගැනීම ඕගොල්ලන්ට ඉතාමත් වැදගත් කොටසක් මෙතනදී අපි සාකච්ඡා කරනවා. අපි කලින් කතා කරා D ගුණයේ මූල ද්‍රව්‍ය වලට විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා වලින් සංයෝග හදන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සලකන මූල ද්‍රව්‍ය වලට විවිධ ඔක්සිකරණ අවස්ථා සහිත සංයෝග හදන්න පුළුවන් කියලා. මෙතන මම අන්තිම වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස් කියන මූල ද්‍රව්‍ය එකිනෙකට වෙනස් ඔක්සිකරණ අවස්ථා වලින් හදන ඔක්සයිඩ්. මේ ඔක්සයිඩ් වල ආම්ලික බාෂ්මික උභයගුණී ස්වභාවය අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ ආම්ලික බාෂ්මික උභයගුණී ස්වභාවයේ පැහැදිලි විචලනයක් නැත්නම් වෙනස්කම් අපිට දකින්න පුළුවන් එකම මූල ද්‍රව්‍යයේ ඔක්සයිඩ් වල උනා. පොදු වශයෙන් ගත්තාම පහළ ඔක්සිකරණ අංක කුඩා ඔක්සිකරණ අවස්ථා වලින් සෑදෙන ඔක්සයිඩ් බාෂ්මික ලක්ෂණ, ඉහළ ඔක්සිකරණ අවස්ථා වලින් සෑදෙන ඔක්සයිඩ් ආම්ලික ලක්ෂණ, මධ්‍යස්ථ ඔක්සිකරණ අංක වලින් ව්‍යුත්පන්න වන ඔක්සයිඩ් උභයගුණී ස්වරූපයකුත් දක්වනවා. අපි උදාහරණයක් විදිහට වැනේඩියම් ගත්තොත් ධන 2, ධන 3, ධන 4 සහ ධන 5 කියන ඔක්සිකරණ අවස්ථාවලින් නිරූපණය වෙන ඔක්සයිඩ් මෙතන අපි දාලා තියෙනවා. ධන 2 බාෂ්මිකයි, ධන 3 හැදෙන ඔක්සයිඩ් බාෂ්මිකයි, ධන 4 හැදෙන ඔක්සයිඩ් උභයගුණී, ධන 5 හැදෙන ඔක්සයිඩ් ආම්ලිකයි. ක්‍රෝමියම් ගත්තාම ධන 2, ධන 3, ධන 4, ධන 6 හැදෙන ඔක්සයිඩ් එක මෙතන දක්වලා තියෙනවා. ධන 2 ඔක්සයිඩ් දුබල බාෂ්මිකයි, ධන 3 ඔක්සයිඩ් උභයගුණී,
ධන 4 දුබල ආම්ලිකයි ධන 6 ආම්ලික. අපිට පේන ඔක්සිජනාංකයේ වැඩි වීමේදී බාෂ්පික ප්‍රබලතාවය අඩු වෙලා ආම්ලික ප්‍රබලතාවය නැත්නම් ආම්ලික ගතිය වැඩි වීම. මැංගනීස් වලට ගියොත් ධන 2 ධන 3 ධන 4 ධන 6 ධන 7 කියන ඔක්සිජන් අවස්ථාවලින් උත්පන්න වන ඔක්සයිඩ් මෙතන දක්වලා තියෙනවා. ධන 2 ඔක්සයිඩේ බාෂ්මිකයි, ධන 3 ඔක්සයිඩේ දුබල බාෂ්මිකයි, ධන 4 ඔක්සයිඩේ උභයගුණී, ධන 6 ඔක්සයිඩේ දුබල ආම්ලිකයි, ධන 7 ඔක්සයිඩේ ආම්ලිකයි. අපිට ඉතාමත් පැහැදිලිව පේනවා ඔක්සිජනාංකයේ විශාලත්වයේ වැඩි වීමේදී ඒ ඔක්සයිඩ් වල බාෂ්මික ප්‍රබලතාවය ක්‍රමයෙන් ආම්ලික ප්‍රබලතාවයට බාෂ්මික ප්‍රබලතාවය අඩු වෙලා ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා. ඒක අපිට මතක තියාගන්න දල වශයෙන් මතක තියාගන්න ලේසි විදියක් තමයි වැනේඩියම් ක්‍රෝමියම් මැංගනීස් කියලා පිළිවෙලට 434 කියලා මතක තියාගත්තා නම් මේ උභයගුණී ඔක්සිජන් අවස්ථාව ඊට වඩා අඩු ඔක්සිජන් අවස්ථාවලදී ඔක්සයිඩේ බාෂ්මික ඊට වඩා වැඩි ඔක්සිජන් අවස්ථාවලදී ඔක්සයිඩේ ආම්ලිකත් වෙනවා. ඒතර අපිට දල වශයෙන් උභයගුණී සීමාව මතකයි නම් අපිට ආම්ලික බාෂ්මික ඔක්සයිඩ් හඳුනා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ කියන්නේ ඔක්සයිඩ් කීපයක් MCQ එක ඇවිල්ලා අපිට තෝරන්න කිව්වොත් අපිට උභයගුණී සීමාව මතකයි නම් අපිට ඒ දින දින ඔක්සයිඩ් වලින් ආම්ලික ඔක්සයිඩ් බාෂ්මික ඔක්සයිඩ් මොනවද කියලා අඳුර ගන්න පුළුවන්. මොකද පාළු විභාගයට යනවා නම් ඉන්නේ මේ ක්‍රෝමියම් මැංගනීස් කියලා මූල ද්‍රව්‍ය වල ඔක්සයිඩ් එන්සාවට ඇතුළේ ගැටලුවක් වෙන්නේ නැහැ. ආන්තරික ලෝහ අයන වල වර්ණ. දැන් මේ ආන්තරික ලෝහ ඒ කියන්නේ ව්‍යුග්ම හරි ඒ වගේ බලන්න ආන්තරික ලෝහ අයන වල වර්ණ. දැන් අපි දන්නවා මේ D ගොනුවේ ආන්තරික ලෝහ. නැත්නම් ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික දරන ලෝහ නැත්නම් කැටායන හදනවා. මෙන්න මේ කැටායන විශේෂයෙන් විවිධ වර්ණ පෙන්වනවා. ඒ කැටායන එක ඇනායනත් එක්ක එකතු වෙලා හදන සංයෝග වලට ආවෙනික වර්ණ තියෙනවා. මේ වර්ණ ඇති වෙන්නේ කොහොමද? දෘශ්‍ය පරාසය ආලෝක විකිරණ අවශෝෂණය කරගෙන අර පහළ ශක්ති මට්ටම් වල පහළ ශක්තියක ඇති කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්තියක ඇති කාක්ෂික වලට පයින්. නැවත ශක්ති විමෝචනය කරමින් ඉහළ ශක්තියක ඇති කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන නැවත අර D කාක්ෂික වලට එනවා. මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන්ගේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේගොල්ලෝ ආවේනික වර්ණ පෙන්වන්නේ. ඉතින් MnO4 CrO4 2- වෙන යාන ගත්තාම ඒ වගේ අර මේ යාන්ත්‍රණය නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ වර්ණ නිපදවනකොට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ සිදුවන්නේ ඒ පරමාණුයේම D කාක්ෂික අතර නෙවෙයි කියන එක මෙතන සඳහන් වෙලා තියෙනවා. එතනදී මේ මැංගනීස් සහ ඔක්සිජන් කියන පරමාණු දෙකෙහි අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් නිසා තමයි නැත්නම් ක්‍රෝමියම් CrO4 2- නැත්නම් ක්‍රෝමියම් සහ ඔක්සිජන් අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් නිසා තමයි ඒගොල්ලන්ගේ වර්ණ ඇති වෙනවා කියලා සලකන්නේ. මේ වගේ එකම ඒ අදාළ කැටායනයේම කාක්ෂික අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුව මෙතන පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුවෙන් තමයි වර්ණ නිපදවනවා කියලා කියන්නේ. ඒක පොඩ්ඩක් සරලව මතක තියාගන්න. ඊට පස්සේ නිතර එන වචනයක් තමයි මේ සංගත සංයෝග සංකීර්ණ අයන කියන වචන. විශේෂයෙන් අපි ඉස්සෙල්ලාම අවධානය යොමු කරමු සංකීර්ණ අයන වලට. සංකීර්ණ අයනයක් අපි හැදෙන්නට ඊළඟ කොටසදී කතා කරනවා. මේ සංකීර්ණ අයනයක් තවත් අපි ධන අයනයක් ඍණ අයනයක් සමග හෝ සංකීර්ණ ඍණ අයනයක් ධන අයනයක් සමග එකතු වෙලා හදන සංගත සංයෝග. මේ සංගත සංයෝගවලදී මතක තියාගන්න ඕන ඒ සංගත සංයෝගයේ කැටායන අනායන ඉන්නවා. මේකෙන් එක්කෙනෙක් සංකීර්ණ අයනයක් කළා එක්කෙනෙක් සරල අයනයක් වෙන්න පුළුවන්. ඒ නැත්නම් දෙන්නම සංකීර්ණ අයන දෙකක් වෙන්න පුළුවන්. දැන් තාම සංකීර්ණ අයන පිළිබඳව අවබෝධයක් නැත්නම් ඊළඟ කොටසේදී අපි සංකීර්ණ අයන කතා කරමු. මෙතන දක්වලා තියෙනවා සංගත සංයෝගය හැදෙන්නේ සංකීර්ණ අයන වලින් කියලා. ඊළඟ සංගත සංයෝගයකට උදාහරණයක් දක්වලා තියෙනවා. අපි ලියන සාමාන්‍ය සෝඩියම් නයිට්‍රේට් වගේ නෙමෙයි ලියවිලා තියෙන්නේ. අපිට පේනවා මෙතන පොටෑසියම් ඉන්නවා, කොටු අරහන් තියෙනවා. ඇතුලේ D ගොනුවේ මූල ද්‍රව්‍යයක් නැත්නම් කැටායනයක් ඉන්නවා. තවත් යම් ප්‍රභේද අයනයක් ඉන්නවා. මේ වගේ ටිකක් සාමාන්‍ය සරල සංයෝගයක ව්‍යුහලිය වෙන ආකාරයෙන් නෙමෙයි ඒ සංගත සංයෝගයේ ව්‍යුහලිය වෙලා තියෙන අපි පිළිබඳව ඉස්සරහට අධ්‍යයනය කරමු. මේ සංගත සංයෝග නිර්මාණය වෙන්නේ සංකීර්ණ අයන වලින්. සංකීර්ණ අයන ලියනකොට මේ වගේ කොටු වරහන් දෙකක් ඇතුලේ D ගොනුවේ ලෝහයක් එක්ක තව යම් ප්‍රභේද ලියන අපි ඉස්සරහට කතා කරමු. අපිට සංකීර්ණ අයන ධන විදියට හෝ ඍණ විදියට හම්බ වෙන්න පුළුවන්. මට මෙතනදී කියන්න ඕනේ ඒකයි. සංගත සංකීර්ණ කැටායන විදියට අනායන විදියට අපිට හම්බ වෙන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මේ සංකීර්ණ අයනයක් හැදෙන්නේ මොකක්ද කොහොමද මේ සංකීර්ණ අයනයේ තියෙන පොදු ලක්ෂණ විශේෂ ලක්ෂණයක් තමයි සංගත සංයෝග සෑදීම. විවිධ වර්ණයන්ගෙන් ආවේනික වර්ණයන්ගෙන් යුතු සංගත සංයෝග සෑදීම. ඒ සංගත සංයෝග සමන්විතලා තියෙනවා සංකීර්ණ අයන වලින්. මේ තියෙන සංකීර්ණ අයන කීපයකට උදාහරණ. මේ සංකීර්ණ අයන මෙතන තියෙනවා ඔක්කොම ධන ඍණාරෝපිත වෙන්නත් පුළුවන්. අයන විශේෂයෙන් මේ සංකීර්ණ අයනයක් ගත්තහම ඒකේ තියෙනවා මධ්‍ය ලෝහ කැටායනයක් සහ ඒ මධ්‍ය ලෝහ කැටායනයත් එක්ක දායක සහසාරයේ බන්ධන නැත්නම් දායක බන්ධන වලින් බැඳිච්ච අපි කියනවා ලිගන කියලා. උදේට ප්‍රධාන කොටස් දෙකයි ලිගන සහ මධ්‍ය ලෝහ කැටායන.
මේ ලිගන ගත්තාම ධනාරෝපිත ලිගන, ඍණාරෝපිත ලිගන, උදාසීන ලිගන අපිට හම්බ වෙනවා. ඍණාරෝපිත ලිගන විදියට ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, සයනයිඩ් අයන වගේ ඒවා. ධනාරෝපිත ලිගන විදියට හයිඩ්‍රසීනියම් අයනේ, නයිට්‍රෝනියම්, නයිට්‍රෝසෝනියම් අයනේ වගේ. උදාසීන ලිගන විදියට ජලය අපි ඇක්වා කියලා කියනවා. ඇමීන්, කාබන් මොනොක්සයිඩ්, කාබොනයිල් කියලා කියනවා. මේ වගේ ප්‍රභේද දක්වන්න පුළුවන්. ලිගනයක් වීමට යම් ප්‍රභේදයකට තියෙන අවශ්‍යතාවය තමයි මූලිකම අවශ්‍යතාවය තමයි ප්‍රදානය කළ හැකි ඉලෙක්ට්‍රෝන යුගල එකක්වත්. ඒ කියන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල එකක්වත් තියෙන්න ඕන. මොකද එකසර ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රදානය කළා තමයි මධ්‍ය ලෝහ කැටායනත් එක්ක දායක බන්ධනයකින් බැඳෙන්නේ. මෙන්න මේ කියන සංකීර්ණ ආයනය මම තවදුරටත් විශ්ලේෂණය කරලා තියෙනවා. ලිගන 6ක් තියෙනවා. NH3 තමයි ලිගන වෙන්නේ. නයිට්‍රජන් මත තියෙන එකසර යුගල මේ ඊතලයෙන් පෙන්නන්නේ N2 නිකල් 2+ ප්‍රදානය කරනවා. ප්‍රදානය කරලා දායක බන්ධනයක් හදනවා කියන එක. අපි දායක බන්ධනේ ඊසකින් පෙන්වනවා. එතකොට NH3 ලිගනේ තමයි දායකේ, ප්‍රතිග්‍රාහකේ නිකල් 2+ අයනේ. ඒකයි ඊතලයේ යොමු වෙලා තියෙන ඇමෝනියා සිට නිකල් 2+ විදියට දෙසට. එතකොට මම මෙතන ලිගන කියලා නම් කරලා තියෙන NH3 ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරන නිසා ලුයිස් බෂ්ම කියලා කියනවා. මධ්‍ය ලෝහ කැටායනේ ඒකෝ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න නිසා අපි වල ලුයිස් අම්ල කියලා කියනවා. එතකොට මේ ප්‍රභේදය තුළ දායක සහසංයෝජ බන්ධන තියෙනවා වගේම අපි ලිගන විශ්ලේෂණය කරොත් අපිට හම් වෙන්න පුළුවන් සහසංයෝජ බන්ධනක් මේක තියෙනවා කියලා. එතකොට අපි විභාගයේ ධ්‍යාන මේ වගේ සංකීර්ණ ආයන තුළ තියෙන බන්ධන වර්ග ලියන්නේ කියලා. එතකොට මේ වගේ සංකීර්ණ විශ්ලේෂණය කිරීමේ හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා. විශේෂයෙන් මේ මධ්‍ය ලෝහ කැටායනේ ලිගන සමග හදන ඒ දායක බන්ධන සංඛ්‍යාවට කියනවා සංගතාංකය කියලා. එතකොට 1 2 3 4 5 6 මේ අවස්ථාවේදී සංගතාංකය 6ක් වෙනවා. එක ප්‍රභේදයකින් එක එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් විතරක් ප්‍රදානය කරනවා. අයනයකින් හෝ මේ වගේ අයනයකින් හෝ උදාසීන ප්‍රභේදයකින් එක අණුවකින් හෝ අයනයකින් මධ්‍ය ලෝහ කැටායනයේ එක ඉලෙක්ට්‍රෝන යුගලක් විතරක් ප්‍රදානය කරනවා නම් අපි ඒවට කියනවා ඒකදායක. ඒකදන්තෝ ලිගන කියලා. හැබැයි මෙතන ඔයගොල්ලෝ දක්වලා තියෙනවා මේ මැංගනීස් 2+ කියලා මම නිකන් ගත්ත එක. මෙතන දක්වලා තියෙනවා එක අණුවක්. මේ තනි අණුවක්. ඒ තනි අණුවෙන් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ප්‍රදානය කරලා තියෙනවා. ඒතර මේ වගේ ලිගන වලට අපි කියන්නේ ද්විදායක ලිගන, ද්විදායක බන්ධ කියලා කියනවා. ඒතර මේ වගේ ප්‍රභේදයක සංගතාංකය හුවොත් දැනට දෙකයි. ඒතර මේ වගේ අණු තුනක් බඳලා එක අණුවකින් දායක බන්ධන දෙක ගානේ, අණු තුනකින් දායක බන්ධන 6ක් වෙනවා. ඒතර සංගතාංකය කියලා කියන්නේ අණු තුන හින්දා තුන නෙමෙයි. දායක බන්ධන 6ක් හදන නිසා සංගතාංකය 6 වෙනවා. අන්න ඒ වගේ එකක් විභාගයට දීලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න ඕන ඒ වගේ අවස්ථාවකදී සංගතාංකය කියන්නේ. විශේෂයෙන් මෙන්න මේකත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් ටාගට් කරපු තියරි කොටසක්. දඩට වෙනවා මෙන්න මේ සංගත සංයෝග මේවා. මොකද ඇනයන් සහ කැටයන් අතර සංගත සංයෝග තුනම නිකන් බලපුවාම එක වගේ. අපිට පේනවා මේකේ කොටු ආහන ඇතුලේ ජලයේ ඉන්නවා ලිගන විදියට. හැබැයි ක්ලෝරයිඩ් ඩයන ලිගන විදියට නැහැ. මේකේ ක්ලෝරයිඩ් ඩයනක් තියෙනවා, මේකේ ක්ලෝරයිඩ් ඩයන දෙකක් තියෙනවා. හැබැයි මේ ප්‍රභේද තුනේම ක්ලෝරයිඩ් ඩයන තුනක් තියෙනවා. සංයෝගය තුල ක්ලෝරයිඩ් ඩයන තුනක් තියෙනවා. මේක මේ ක්ලෝරයිඩ් ඩයන තුන සංකීර්ණ අයනත් එක්ක අයනික බන්ධනයකින් බැඳලා ඉන්නේ. එහෙමයි අපි සලකන්නේ. මේ ක්ලෝරයිඩ් ඩයන ලිගන විදියට. නැත්නම් මධ්‍ය ලෝහ කැටායනයක දායක බන්ධන වලින් බැඳලා නැහැ. මෙතන ක්ලෝරයිඩ් ඩයන තුනෙන් දෙකක් අයනික බන්ධන විදියට. එක ක්ලෝරයිඩ් ඩයනක් තියෙන්නේ දායක බන්ධනයකින් මධ්‍ය ලෝහ කැටායනයකට බැඳලා. මෙතනදී ක්ලෝරයිඩ් ඩයන තුනක් තියෙනවා. නමුත් දෙකක්ම මධ්‍ය ලෝහ කැටායනයකට බැඳලා තියෙනවා. දැන් මේ වගේ සංයෝග ජලයේ දිය කරපුවාම මුලින්ම මේ අයන බවට පත් වීම සිද්ධ වෙනවා මේ ප්‍රභේදවල තියෙන අනුරූප අයන. දැන් මෙතනදී Cl- අයන තුනම ද්‍රාවණගත වෙනවා. මේ තියෙන සංකීර්ණ අයනේ. දැන් මෙතනදී Cl- අයන දෙකයි ද්‍රාවණගත වෙන්නේ. ඒකේ සංයෝගයේ මවුලයක් ගත්තාම මේ කොටු අරහණෙන් එළිය තියෙන Cl- අයන දෙක විතරයි අයනික ක්ලෝරයිඩ් විදිහට ද්‍රාවණගත වෙන්නේ. මේ කොටු අරහණ ඇතුළේ තියෙන කෙනා අයන විදිහට පිට වෙන්නේ නැහැ. එයා දායක බන්ධනයකින් මධ්‍ය ලෝහ කැටායන බැඳලා තියෙනවා. ඒ කියන්නේ අර සංකීර්ණ අයනය තුල වූ ලිගන අයන විදිහට ද්‍රාවණගත කරන්න එපා. එහෙම සලකන්න එපා. ඒතර සංයෝගයේ මවුල එකයි ක්ලෝරයිඩ් අයන තුනක් තිබ්බම ද්‍රාවණගත වෙන්නේ ක්ලෝරයිඩ් අයන මවුල තුනයි. මේකෙදී ක්ලෝරයිඩ් අයන දෙකක්ම තියෙන්නේ සංගත සංකීර්ණය ඇතුලේ කැටායනයත් එක්ක බැඳිලා එක ක්ලෝරයිඩ් අයනයයි මේක සංයෝග මවුලේ ක්ලෝරයිඩ් අයන මවුලයි එළියේ තියෙනවා. සංයෝග අණුවක් කියලා නිකන් ගමු. අණුවක එක ක්ලෝරයිඩ් අයන තියෙනවා. අයන බවට පත් වුණාම සංයෝගයෙන් එක ක්ලෝරයිඩ් අයන ද්‍රාවණගත වෙනවා අයන විදිහට. මවුලයකින් Cl- අයන මවුල එකයි අර දායක බන්ධන වලින් බැංච ලිගන විදිහට දෙන ක්ලෝරයිඩ් අයන දෙක ද්‍රාවණගත වෙන්නේ නැහැ. ඒක ඇතුලේ ඉන්නවා. එතකොට දැන් මේ වගේ
සංයෝගවල මවුලේ බැගින්නු ජලීය ද්‍රාවණ වලට අපි වැඩිපුර සිල්වර් නයිට්‍රේට් දැම්මොත් Ag+ අයනය හඳුන්වා දුන්නොත් සංයෝගයේ මවුල එකෙන් ක්ලෝරයිඩ් යන මවුල 3ක් තියෙන නිසා මෙතනදී AgCl මවුල 3ක් අවශ්‍ය වෙනවා. එනවා අනිත් පැත්තට හිතන්න පුළුවන් වෙනවා. AgCl මවුල 3ක් ලබා දෙනවා Cl- මවුල 3ක් තියෙනවා. අපිට ප්‍රශ්න කියනවා නම් සංයෝගයේ මවුල එකයි තියෙන්නේ කියලා නම් ඒ සංයෝගයට පුළුවන් වෙනවා Cl- අයන 3ක් නිදහස් කරන්න. සංයෝගයේ මවුල එකකට Cl- අයන මවුල 3ක්. ඒ කියන්නේ සංයෝගයේ මවුල එක කොටු වරණ එළිය අයනික ලෙස බෙදිච්ච Cl- මවුල 3ක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒතර මෙතනදී Ag සංයෝගයේ මවුල එකක් අඩංගු ජලීය ද්‍රාවණයකට වැඩිපුර Ag+ දාපුවම AgCl මවුල දෙකක් ආවකුවොත් අර විදිහටම අනිත් පැත්තට හිතන්න පුළුවන් වෙනවා. සංයෝගයේ මවුල එකක් සහිත ජලීය ද්‍රාවණයකට වැඩිපුර Ag+ දැම්මම AgCl මවුල එකයි කිව්වොත් එහෙනම් AgCl මවුල එකයි නම් ද්‍රාවණයේ තිබිලා තියෙන අයනික Cl- මවුල සංඛ්‍යාව එකයි. එහෙනම් සංයෝගයේ මවුල එකයි නම් භාවිතා කරේ සංයෝගයේ මවුල එකකට Cl- අයන මවුල එකක් නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ කොටු වරණෙන් එළිය Cl- එකයි තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්න ඕන. මේක විශේෂයෙන් ප්‍රශ්නයක් අරමුණු කරගත්ත સિદ્ધාන්ත කොටසක්. මම මෙන්න මේ සංගත යෝගය විශ්ලේෂණය කරනවා. ඒතර මේ තියෙන සංකීර්ණ ආයනයේ මේ කොටු වරණයක් ඇතුළේ අපි කියන සංගත ගෝලය කියලා. මේ තියෙන ආයනික නිදහසල Cl- අයන, ඒ කියන්නේ ආයනීය ආරෝපණය ධන 1යි. පැහැදිලි? මෙතන තියෙන ධන 3 ඔක්සිජන් අවස්ථාව. මෙයා ඍණ ඍණ 1 ඍණ 2යි ධන 3ට කැවිච්චාම ධන 1ක් ඉතුරු වෙනවා. ඒතර ක්ලෝරයිඩ් ආයනේ මේ ඍණ එකේ අයනයක් ඍණ එකේ අයනයක් සමස්ථාරෝපණය දාලා තියෙන්නේ. ඒතර මෙතන මෙන්න මේ ක්ලෝරයිඩ් අයන දෙක සංගත බන්ධන වලින් බැඳලා තියෙන්නේ ක්‍රෝමියම් ධන 3 අයනයට. ජලන 4කුත් සංගත බන්ධන වලින් බැඳලා තියෙනවා. ඒතර මේ විදිහට විශ්ලේෂණය කරන්න පුළුවන් වෙනවා මේගොල්ලන්ව මීට වඩා ප්‍රශ්න සංකීර්ණ වෙන්න පුළුවන්. නමුත් මූලිකව මෙන්න මේ સિદ્ધාන්ත කොටස ඔයගොල්ලෝ ආවරණය කරගන්න ඕනේ. මේ රසායන අධ්‍යයනය කරනකොට හතරවන ආවර්තයේ ඒ දී ගොනුවේ මූල ද්‍රව්‍ය සම්බන්ධව අපි විශේෂයෙන් මතක තබා ගන්න නැත්නම් දරුවෝ විශේෂයෙන් මතක තබා ගන්න උත්සාහ කරන කොටස තමයි නැත්නම් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කොටස තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ දී ගොනුවේ මූල ද්‍රව්‍ය වල සංයෝග ඔක්සෝ ඇනායන ඒකවල හදන කැටායන විශේෂයෙන් ජලීය ද්‍රාවණ වලදී නැත්නම් සංයෝග ඝන අවස්ථාවේදී පෙන්වන වර්ණ මතක තබා ගැනීම. ඔයගොල්ලන් ෂෝට් නෝට් එකේ තියෙන කරුණු බොහොමයක් මම මෙතන සඳහන් කරලා තියෙනවා. මේ බෝඩ් එකේ සඳහන් නොවන නැත්නම් කරුණු ෂෝට් නෝට් එකේ ඇතුළේ ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න. ඒ වගේම විශේෂයෙන් මම මෙතනදී කියනවා ඔයගොල්ලෝ මතක තබා ගන්න උත්සාහ කරන්න මේ අදාළ ඒ ලෝහමය මූලද්‍රව්‍යයේ යටතේ තියෙන සංයෝග ටික සහ වර්ණ ටික මතක තබා ගන්න උත්සාහ කරන්න. මේ වර්ණ සංකලනය මතක තබා ගන්න උත්සාහ කරන්න. මේ ලෝහමය මූලද්‍රව්‍යයක් යටතේදී එන වර්ණ සංකලනය තවත් ලෝහමය මූලද්‍රව්‍යයක් යටතේ එන වර්ණ සංකලනය වෙනස් වෙනවා. එතකොට ඔබට විභාගයේදී ප්‍රශ්නවලදී ඒ අදාළ ලෝහය අඳුන ගන්න කිව්වොත් ඒ යටතේ එන වර්ණ සංකලනය භාවිතා කරලා නැත්නම් ඒ ප්‍රශ්නේන ඒ වර්ණ ලෝහය සම්බන්ධව නැත්නම් ඒ ලෝහයේ සංයෝග ඇනායන කැටායන පිළිබඳව දෙන වර්ණ ඒ සංකලනය මගින් ඒ සංකලනය මේකත් එක්ක ගැලපුවොත් ඔයගලන්ට ලෝහය අඳුන ගන්න පුළුවන්. විශේෂයෙන් මේ සංකීර්ණ අතර සංයෝග අතර ඇනායන කැටායන අතර හුවමාරු වෙන්න ඔයගොල්ලෝ දාන්න ඕන ප්‍රතිකාරක පිළිබඳව ඔබට මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒකට වැඩි අවධානයක් යොමු කරන්න එපා. උදාහරණයක් විදිහට නිකල් කිව්වොත් නිකල් සම්බන්ධ වෙන වර්ණ ටික. කොබෝල්ට් කිව්වොත් කොබෝල්ට් සම්බන්ධ වෙන වර්ණ ටික. එහෙම මතක තියාගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ අපිට ඒ වර්ණයට අදාළ සංයෝගය මතක තියාගන්න උත්සාහ කරන්න. ක්‍රෝමියම්ෙන් පටන් ගත්තාම අධ්‍යයනය කරන්න ඕන ඒ ඔක්සෝ ඇනායන ඊට පස්සේ ජලීය ද්‍රාවණ වලදී ඒ කැටායන හදන සජල සංකීර්ණ ඒ කැටායන වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්මයක් දාපුවාම හදන හයිඩ්‍රොක්සයිඩ් ඇතැම් විට ඒ හයිඩ්‍රොක්සයිඩය වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැමවේදී දිය වෙලා හදන සංකීර්ණ ඒ ටික මෙතන දාලා තියෙනවා ක්‍රෝමියම් සම්බන්ධව. ඒක මතක තියාගන්න උත්සාහ කරන්න. ඒතර උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ෂෝට් නෝට් එක මම මේ බෝඩ් එකේ දාලා නැති වුණාට ෂෝට් නෝට් එකේ සඳහන් කරලා තියෙනවා මේ ප්‍රභේද අතර හුවමාරු වීමේදී බල උදාහරණයක් විදිහට ෂෝට් නෝට් එක අධ්‍යයනය කරද්දී බලන්න කොහොමද මම සමහර ප්‍රභේද අතර හුවමාරු වෙන රසායන ද්‍රව්‍ය භාවිත කරලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මෙතන ක්‍රෝමියම් වල ධන 3 සජල සංකීර්ණ නැත්නම් ජලීය ද්‍රාවණයකදී ක්‍රෝමියම් ධන 3යිනේ. එතකොට වාට පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා එයාගේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කරන්න. එතන මම මෙහෙම ලියලා තියෙන්නේ NaOH කියලා. එකකින් අදහස් කරන්නේ ක්‍රෝමියම් වල ධන 3 ජලීය අයනයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවම ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා කියලා. එතකොට ඒ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් එකට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා අපිට පුළුවන් එයාගේ ජීවිත අවස්ථාව ගන්න. එතකොට එතන OH- අයන 6ක් ලිගන විදිහට බැඳලා තියෙනවා ක්‍රෝමියම් ධන 3 අයනේ මෙන්න මේ සංකීර්ණ ජලීය ද්‍රාවණයක් හදන්නේ කොළපාට. ඒ විදිහට මේ ප්‍රභේද අතර හුවමාරු වෙන රසායන ද්‍රව්‍යත් මම ෂෝට් නෝට් එකේ දාලා තියෙනවා. ඒතර ඒකත් අධ්‍යයනය කරන්න උත්සාහ කරන්න. මැංගනීස් වලට ආපුවාම
එයාගේ ධන දෙකේ සජල සංකීර්ණයේ වර්ණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකේ ඇති කරන අවක්ෂේපය ඒ හයිඩ්‍රොක්සයිඩයේ ධන දෙකේ වාතය හමු ඔක්සිකරණය වෙලා හදන MnO2 කළු දුඹුරු පැහැති ඔක්සයිඩ් අපි කවුරුත් දන්න MnO4- දම් පාට පර්මැංගනේට් අයනය ඒ දම් පාට පර්මැංගනේට් අයනයට අමතරව එයාගේ තියෙනවා තවත් ඔක්සිජන් අයනයක් කොළ පාට ඔක්සිජන් අයනයක් මැංගනේට් අයනය හතරවන කාණ්ඩයේදී අපි ශාරීරික මාධ්‍යයේදී H2S බුබුලන එක අවක්ෂේප කරගන්න මැංගනීස් සල්ෆයිඩ් රෝස පාට අවක්ෂේපය ඒ වගේම ධන දෙක අයනයට නැත්නම් යාගේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රය Cl දාපුවම එයා හදන ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණයේ කහ කොළ පැහැති ජලීය ද්‍රාවණයක් ඇති කරනවා. යකඩ සම්බන්ධව එයාගේ ධන දෙක සජල සංකීර්ණ නැත්නම් ජලීය ද්‍රාවණයකදී පවතින ධන දෙක අයනේ ලා කොළ පාටක් ඒක මම ෂෝට් නෝට් එකේ සඳහන් කරලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මේ ධන දෙක අයනයට හදන යාගේ කිලිටි කොළ නැත්නම් කැට කොළ අවක්ෂේපයේ හයිඩ්‍රොක්සයිඩ් ඊට පස්සේ ධන දෙක අයනේ වාතය නිරාවරණය කරලා තිබ්බහම නැත්නම් HNO3 වගේ අම්ලයක් දාලා ඔක්සිකාරක අම්ලයක් දාලා රත් කරොත් එයා හදනවා ධන තුන යාගේ ජලීය ද්‍රාවණයේ පවතින ධන තුන අයනේ ඒක සජල අයනයක් විතර නැත්නම් සජල සංකීර්ණයක් විතර කහ දුඹුරු පැහැයක් ඇති කරනවා. ඒ වගේම ධන තුන අයනයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් හදන එයාගේ හයිඩ්‍රොක්සයිඩ් රතු දුඹුරු පැහැයක් ගන්නවා. ඊට අමතරව ධන තුන අයනයට සාන්ද්‍රය Cl දාපුවම හදන ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණයේ කහ පාට විශේෂයෙන් මතක තියාගන්න ධන තුන අයනයට තයෝසයනේට් එකතු කරපුවාම හදන ලේ රතු පාට සංකීර්ණය මම මෙතන ලියලා තියෙන්නේ එතන හැදෙන්න පුළුවන් එක ප්‍රභේදයක්. ඒ කියන්නේ මෙතන තයෝසයනේට් ලිගන සංඛ්‍යාව ඔය සංගත ගෝලය තුළ වෙනස් වෙන්න පුළුවන් 1 2 3 ආදී විදිහට මම මේක අවස්ථාවක් කියලා දෙනවා. ඔයාලා එකක් ලියන්න පුරුදු වෙන හරියට. ඒ විදිහට කොබෝල්ට් සම්බන්ධ විශේෂයෙන් කොබෝල්ට්ගේ ධන දෙක ඇමින් සංකීර්ණ ධන තුන ඇමින් සංකීර්ණ ඔයගොල්ලෝ දන්නවා මේ කොබෝල්ට් ධන දෙක රෝස පාට මෙන්න මේ වර්ණයක් ඇති කරන ධන දෙක අයනයට වැඩිපුර ඇමෝනියා දාපුවම එයා හදනවා ධන දෙකේ ඇමින් සංකීර්ණයේ කහ දුඹුරු පාට. ඒ කහ දුඹුරු පාට ඇමින් සංකීර්ණය හදුවට පස්සේ කොබෝල්ට් ධන දෙක අස්ථායි උත්සාහ කරනවා ධන තුන අයනයේ බවට පත් වෙන. එහෙමම ඇමින් සංකීර්ණ ධන තුන දාලා යනවා. ඒතරක තැඹිලි දුඹුරු වර්ණයක් පෙන්වන්නේ. කොබෝල්ට් ධන දෙකට සෙමින් භස්මයක් එකතු කිරීමේදී එයා හදනවා එයාගේ හයිඩ්‍රොක්සයිඩේ රෝස පාට. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැමෙදී තද නිල් පාට ඒ දියවුණු අවස්ථාව OH- අයන හතරක් කොබෝල්ට් 2+ අයනට ලිගන විදිහට බැඳලා තියෙන මේ සංකීර්ණ තද නිල් පාටක් ජලීය ද්‍රවණයට ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන් කොබෝල්ට් වලට විතරක් අපි කතා කරන මේ නිල් පාට ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණයේ සාන්ද්‍ර Cl හැමෙදී නැත්නම් සාන්ද්‍ර Cl- ද්‍රවණයක් හැමෙදී ලබා දෙනවා. නිකල් වලට ආපුවාම නිකල් වල ධන දෙක ජලීය ද්‍රවණයේ කොළ පාටයි සජල සංකීර්ණේ භස්මයක් දාපුවම කොළ පාටයගේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. මේ හයිඩ්‍රොක්සයිඩයට හෝ ධන දෙක අවස්ථාවට සාන්ද්‍ර Cl දැම්මොත් හදන කහ ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණය මේ භස්මයට හෝ ධන දෙකට වැඩිපුර ඇමෝනියා ද්‍රාවණයක් දැම්මොත් එයා හදන ඇමින් සංකීර්ණය දම් පාටක් ඒක නිල් පාටක් ඔක නිල් දම් කියලා දෙන්න පුළුවන්. ඊට අමතරව මේක විශේෂ අවස්ථාවක් මේ ඩයිමෙතිල් ග්ලයිකොසීන් කියන සංයෝගයත් එක්ක ශාරීරික මාධ්‍යයේදී නිකල් 2+ ලබා දෙන රතු පාට අවක්ෂේපය. කොපර් වලට આવොත් කොපර් ධන දෙක ලා නිල් පාට ජලීය ද්‍රාවණයේ භස්මයක් දැම්මොත් නිල් පාට හයිඩ්‍රොක්සයිඩ් ලබා ගන්න පුළුවන්. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට ඔය කතා කරපු හැම අවස්ථාවකටම ඇමෝනියා සෙමින් නැත්නම් ඇමෝනියා ජලීය ද්‍රාවණයක් සෙමින් එකතු කිරීමේදීත් මේ හයිඩ්‍රොක්සයිඩ් ලබා ගන්න පුළුවන්. ඒ හයිඩ්‍රොක්සයිඩේ ඇමින් සංකීර්ණය හදනවා නම් ඒ කැටායන් අපිට පුළුවන් හයිඩ්‍රොක්සයිඩයට හෝ ඒ 2+ ජලීය ද්‍රාවණයට වැඩිපුර ඇමෝනියා ද්‍රාවණයක් දාලා එයාගේ ඇමින් සංකීර්ණයකට තද නිල් පාටක් නැත්නම් නිල් පාටක් ලබා දෙන ඇමින් සංකීර්ණය ධන දෙක අයනයට එයාගේ හයිඩ්‍රොක්සයිඩයට සාන්ද්‍ර Cl දැම්මොත් හදන CuCl4 එයාගේ ටෙට්‍රාක්ලෝරයිඩ් කහ පාට සංකීර්ණය කොපර් සල්ෆයිඩ් අපි කාණ්ඩ විශ්ලේෂණයේදී ආම්ලික මාධ්‍යයේදී දෙවන කාණ්ඩයේදී අවක්ෂේප කරගන්නවා. ඊට පස්සේ විශේෂයෙන්ම මෙයාගේ ධන එකෝක්සීකරණ අවස්ථාවේ එන ගඩොල් රතු පාට Q+ ඔක්සයිඩ් කියන ඔක්සයිඩ් අපිට පුළුවන් ධන දෙක අයනේ ශාරීරික මාධ්‍යයේදී ඔක්සි හරණය කරන්න Cu කොපර් ධන එක බවට විශේෂයෙන් ඇල්ඩිහයිඩයක් වගේ භාවිතා කළ ඔක්සි හරණය කරොත් අපිට මේ ධන දෙකෙන් ගන්න පුළුවන් Cu2O ගඩොල් රතු පාට අවක්ෂේපය. ඊට අමතරව මෙයාගේ ධන දෙකට අමතරව ධන එකිනුත් ඇමින් සංකීර්ණයක් හැදෙනවා. ඇමෝනියානු දෙකක් සංගත බන්ධන වලින් බැඳිලා දායක බන්ධන වලින් බැඳිලා මේක අවර්ණයි. ඒ වගේම කොපර් අයඩයිඩ්. මේක කොපර් අයඩයිඩ් කියන්නේ CuI. ඒ කියන්නේ කොපර් ධන එකේ අයඩයිඩ් එක. Q+ අයඩයිඩ් එක. ඇත්තටම CuCl, CuI, CuBr වගේ සංයෝග සුදු පාටක් ගන්නවා. ඒකේ විශේෂයෙන් CuI සුදු පාටයි කියලා මතක තියාගන්න ඕන කොපර් ධන එකේ එයාගේ අයඩයිඩ් එක. සිංක් වලට ගියාම විශේෂයෙන් එයාගේ ධන දෙක අයනේ ජලීය ද්‍රාවණය අවර්ණයි. ආන්තරික ලක්ෂණ පෙන්වන්නේ නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෙමින් දැම්මොත් නැත්නම් ඇමෝනියා සෙමින් දැම්මොත් එයා හදන සුදු පාට එයාගේ අවක්ෂේපයේ වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැමෙදී දිය වෙලා හදන සංකීර්ණය
එකක් අවර්ණයි ජලීය ද්‍රාවණය අවර්ණ වෙනවා. වැඩිපුර ඇමෝනියා හමුවේදී හදන ඇමින් සංකීර්ණ එකක් අවර්ණයි. මේ හයිඩ්‍රොක්සයිඩ් එක රත් කරලා අපිට සිංක් ඔක්සයිඩ් ගන්න පුළුවන්. සිංක් ඔක්සයිඩ් සුදු පාටයි. නමුත් ඒක ඉහළ උෂ්ණත්වයකදී නැත්නම් රත් කරපුවම කහ පැහැයෙන් යුක්ත වෙනවා. නිවේදී ආපහු සුදු පාට වෙනවා. සිංක් සල්ෆයිඩ් අපි කාණ්ඩ විශ්ලේෂණයේ හතරවන කාණ්ඩයේදී අවක්ෂේප කරගන්නවා ශාරීය මාධ්‍ය H2S යටතේදී සුදු පාටයි. ඉතින් දරුවන්ට මේ අදාළ ලෝහය සම්බන්ධව ඒ වර්ණ සංකලනය මතක තියාගන්න පුළුවන් නම් විභාගෙදී ඒගොල්ලෝ අපිට ලබා දෙන මේ ප්‍රශ්නේදී ලබා දෙන අඳුර ගන්න කියන කැටායන නැත්නම් ලෝහය අඳුර ගන්න විශාල පිටුවහලක් වෙනවා. ඒත් එක්ක ඒ ප්‍රභේද අතර හුවමාරු වෙන ප්‍රධාන වශයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීම, වැඩිපුර ඇමෝනියා එකතු කිරීම, සාන්ද්‍ර HCl එකතු කිරීම කියන ප්‍රධාන කාරණා ටිකවත් දරුවෝ මතක තියාගන්න උත්සාහ කරන්න. ඒ වගේ විශේෂයෙන් මෙතනදී මතක් කරගන්න ක්‍රෝමියම් සම්බන්ධව මේ තැඹිලි පාට, කහ පාට, ඔක්සෝ අයනයින් ඊට අමතරව මෙන්න මේ ක්‍රෝමියම් ධන තුන අයනයේ ශාරීරික මාධ්‍යයේදී H2O2 සමග ක්‍රෝමේට් අයනය හදනවා කියන එක ඒක යාට විශේෂයි, ආවේනිකයි. ඒත් ඔය වගේ වචන වලින් අපිට ක්‍රෝමියම් වල ගන්න පුළුවන්. මැංගනීස් ගත්තොත් ක්‍රීම් පාට නැත්නම් සුදු කහ පාට හයිඩ්‍රොක්සයිඩේ වාතයේ හමුවේදී MnO2 කළු දුඹුරු පාට බවටපත් තියෙනවා. මේ දම් පාට පර්මැංගනේට් අයනය, ඒ වගේම කොළ පාට මැංගනේට් අයනයට අපි ඒ වගේම පෙරස් ගත්තොත් එයාගේ ධන දෙක කොළ පාට අයනය, ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේදී හදන කිලිටි කොළ පාට හයිඩ්‍රොක්සයිඩ් විශේෂයෙන් මෙන්න මේක යකඩ සම්බන්ධ විශේෂයෙන් මතක තියාගන්න මෙන්න මේ ධන තුන අයනයේ තයස් අයනයට දාපුවම හදන ලේරතු පාට සංකීර්ණය විශේෂයෙන් යකඩ වලට ආවේනිකයි. ඒ වගේම මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේ හදන රතු පාට අතු දුඹුරු හයිඩ්‍රොක්සයිඩ් මේ වගේ වචන වලින් අපිට යකඩ අඳුර ගන්න හරි ලේසි. කොබෝල්ට් සම්බන්ධවම විශේෂයෙන් කියන්නේ මෙන්න මේ ඇමින් සංකීර්ණ දෙක සහ මේ නිල් පාට ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණය ආවේනිකයි කොබෝල්ට් වලට. මොකද අපි අනිත් කතා කරන ටෙට්‍රාක්ලෝරයිඩ් සියල්ල කහ පාටයි නැත්නම් කහ කොළ පැහැයක් තියෙන. මෙයා නිල් පාටයි. ඒ නිසා අපිට නිල් පාට ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණයක් නැත්නම් සාන්ද්‍ර HCl හමුවේදී නිල් පාට සංකීර්ණයක් හදනකොට කොබෝල්ට් අඳුර ගන්න පුළුවන්. නිකල් සම්බන්ධව කොළ පාට හයිඩ්‍රොක්සයිඩ් සහ එයාගේ මෙන්න මේ විශේෂ ඇමින් සංකීර්ණය. මොකද නිල් පාට ඇමින් සංකීර්ණ හදන්නේ කොපර් සහ නිකල්. ඉතින් කොපර් සම්බන්ධව අපිට තව වර්ණයන්ගෙන් කොපර් වෙන් කරගන්න පුළුවන්. කොළ පාට හයිඩ්‍රොක්සයිඩ් සහ මේ එයාගේ ඇමින් සංකීර්ණය භාවිතා කරලා අපිට නිකල් අඳුර ගන්න පුළුවන්. කොපර් සම්බන්ධව විශේෂයෙන් ඒ ඇමින් සංකීර්ණය සහ එයාගේ හයිඩ්‍රොක්සයිඩ් නිල් පාටක් ගන්නවා. මෙයාගේ හයිඩ්‍රොක්සයිඩ් කොළ පාට වෙලා ඇමින් සංකීර්ණය නිල් වෙනකොට මෙයාගේ හයිඩ්‍රොක්සයිඩ් නිල් වෙලා ඇමින් සංකීර්ණය ඒ නිල් වර්ණයෙම පවතිනවා. ඒ වගේම CuCl4 යාගේ ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණය වගේ දේවල් වලින් අපිට යාව අඳුර ගන්න ලේසි. जिंक संबंध विशेषයෙන් මේ රත් වෙලා තියෙනකොට කහපාට ඔක්සයිඩ් හදන එක. ඊට පස්සේ හයිඩ්‍රොක්සයිඩය වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේ දියවීම සහ වැඩිපුර ඇමෝනියා හමුවේ දියවීම කියන කාරණා. මේ වගේ ඔබට පාස් පේපර් කරලා අත්දැකීම් තියෙනවා. මේ ලෝහවලදී ඒ ලෝහය සම්බන්ධව විශේෂයෙන්ම දෙන ප්‍රතික්‍රියා කීපයක් නැත්නම් ඒ ලෝහ සම්බන්ධව එයාකොල්ලන්ට ආවේනික වර්ණ කීපයක් හැම යකඩ දුන්නොත් අනිවාර්යයෙන්ම ඕන විභාගයේදී වගේ ලේ රතු සංකීර්ණය හදනවා කියන කාරණේ ලබා දෙනවා. අනේ වගේ ඒ ලෝහ වලට යුනික් වර්ණයක් දෙකක් ඔයාලට මතක තියාගන්න පුළුවන් නම් විශේෂයෙන්ම අපි විභාගයේදී ඒ අපිට අඳුර ගන්න කියන ලෝහය හෝ ඒ කැටායන අඳුර ගන්න හරිම ලේසි. මේ ඒ ලෝහ කැටායන සංයෝග සිදු කරන ප්‍රතික්‍රියා පිළිබඳව අවධානය යොමු කරන්න. විශේෂයෙන් S ගුණයේ සහ P ගුණයේ මූලද්‍රව්‍ය ඒ මූලද්‍රව්‍ය හදන සංයෝග සිදු කරන ප්‍රතික්‍රියාවලට වඩා යම් වෙනසක් මේ D ගුණයේ මූලද්‍රව්‍ය ඒ වගේම ඒ ලෝහ කැටායන සංයෝග සිදු කරන ප්‍රතික්‍රියාවල මොකද දකිනවා. P ගුණයේ S ගුණයේ රසායනික ප්‍රතික්‍රියා තරම් මතක තියාගන්න අපහසු තත්වයක් මෙතනදී නැහැ. දැන් මෙතනදී මම මේ අරන් තියෙන උදාහරණ ප්‍රතික්‍රියා ටික මම තෝරගත්ත ලෝහ කැටායන සහ සංයෝග කීපයක් සඳහා විතරයි ලියලා තියෙන්නේ. නමුත් ඒ ටික අධ්‍යයනය කරපුවාම ඊට අනුරූප ලෝහ වලට ලෝහ කැටායන වලට සහ සංයෝග වලට ප්‍රතික්‍රියා ලියන්න පුළුවන් හැකියාව බලන්න ලැබෙනවා. උදාහරණයක් විදිහට යකඩ විශේෂයෙන් තරුක HCl තරුක H2SO වගේ අම්ල සමග ප්‍රතික්‍රියා කරපුවාම එයා ධන දෙක බවට පත් වෙනවා. නමුත් අපි දන්නවා මෙයා ජලීය ද්‍රාවණයකදී සජල සංකීර්ණය බවට පත් වෙනවා. ඒ නිසා අපිට ජලය දාන්නවා විශේෂයෙන්. ඒ වගේම යකඩ නම් ඒ H+ කියලා ලියපෙකට ඔයගොල්ලෝ දන්න H2SO දාලා ලියලා පෙන්නලා තිනවා මෙතන. ඒතර අපිට මෙතන ලවණය හදනවා කියලා ලියන්න පුළුවන්. එතකොට මේ තියෙන යකඩ ධන දෙක සජල සංකීර්ණය මෙතන ධන දෙක ආරෝපණය මේ දෙකට බැලන්ස් වෙලා අපිට ලියන්න පුළුවන්. එයාගේ මෙතන තියෙන අතර අයන් සල්ෆේට් පෙරස් සල්ෆේට් කියන්න පුළුවන්. නමුත් අර Fe2+ ජලීය ද්‍රාවණයකදී හෙක්සා ඇක්වා එක විදිහට පාදන නිසා තමයි මේ දෙක ලියලා තියෙන්නේ. සාමාන්‍ය ලෝහයක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කිරීමේදී පිට වෙන වායුව H2 වායුව පිට වෙලා තියෙනවා. ඒතර මේක යකඩ වලට ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් කියලා කියන්නේ නිකල් වලට මැංගනීස් වලට වගේ
අනිත් ලෝහ වලට ලියන්න පුළුවන් විශේෂයෙන් කොපර් වලට ඇරෙන්න. මොකද කොපර් තනු කම්ල සමග සාමාන්‍ය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අපිට ඒක තනුක HNO3 ඒ කියන්නේ ඔක්සිකාරක අම්ලයක් එක්ක නැත්නම් සාන්ද්‍රිච්ච HNO3 සාන්ද්‍රිච්ච 2SO2 වගේ එක ප්‍රතික්‍රියා කරනවා නම් ඒක ඔයගොල්ලෝ පීගුණ යටතේදී අධ්‍යයනය කරන පොඩ්ඩක් එකක් බලාගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය මැංගනීස් නිකල් යකඩ ඒ වගේ කොබෝල්ට් වගේ ලෝහ වලට මේ ප්‍රතික්‍රියාව අපිට ලියන්න පුළුවන්. කොහොමද ලෝහයේ තනු අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරන්නේ කියලා. ඊට පස්සේ අපි දන්නවා මේ ලෝහ කැටයන වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ක්ෂාරයක් දාපුවාම ඒගොල්ලෝගේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කරගන්නවා. ඉතින් Fe2+ වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන ප්‍රතික්‍රියාව මෙතන පොදු ප්‍රතික්‍රියාවක් විදිහට පෙන්නලා තියෙනවා නිකන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල විශේෂ කරන්නේ නැතුව. නමුත් Fe2+ තමයි උදාහරණ කරන් තියෙන්නේ. මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවම තුලිත ප්‍රතික්‍රියාව ලියලා තියෙනවා. Fe2+ හජල් සංකීර්ණය මම ගත්තා. මෙතන ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් මේ සංකීර්ණයෙන් අයින් වෙන ජලාංශය මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් වත් වෙන සෝඩියම් ධනායනය. ඒතර ඒ ටික දාලා තුලිත ප්‍රතික්‍රියාව ලියලා. ඔයගොල්ලන්ට Fe2+ වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවාම ඒ ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් යකඩ දාලා දෙකේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා වගේම නිකල් 2+ වලට මැග්නීස් 2+ වලට කොබෝල්ට් 2+ වලට කොපර් 2+ වලට වගේ ඒවට ලියන්න පුළුවන් මේ උදාහරණය වලට මතකයි. ඒ කියන්නේ මම මේක ටිකක් මතක තියාගන්න ලේසි. යම් කැටයනයකට ප්‍රතික්‍රියාවක් මතක තියාගත්තාම ඊට අනුරූපව අනිත් කැටයන වලටත් ඒක මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා මේ ඇමෝනියා සමගත් මේ කැටයන වලට ජලීය ඇමෝනියා කියලා දෙනවා. නැත්නම් ජලීය ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා දෙනවා. මම මෙතන ඇමෝනියා කියලා ගත්තා. ඔයාලා දන්නවා සමහර කැටයන වලට ස්වල්ප වශයෙන් ඇමෝනියා දාගෙන යනකොට බිඳු වශයෙන් නැත්නම් හිමින් ඇමෝනියා දාගෙන යනකොට ජලීය ඇමෝනියා ද්‍රාවණයක් දාගෙන යනකොට අපිට ඒගොල්ලන්ගේ හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් අවක්ෂේපයක් ඇති වෙන දකින්න පුළුවන් කැටයන හයිඩ්‍රොක්සයිඩ්. ඒතර මෙතන විශේෂයෙන් මේ ප්‍රතික්‍රියාව ලියන්න මතක තියාගන්න. මොකද ඇමෝනියා වල අපිට OH- පේන්නේ නැහැ. එයා ජලයක් සමග ක්‍රියා කරලා හදන OH- වලින් තමයි මෙතන හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙන්නේ. ඒක මම වැඩි මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. ෂෝට් නෝට් එකේ දාලා ඇති. නැත්නම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා විදුත් පහසුවෙන් අපිට හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා කියලා ලියන්න පුළුවන්. ඇමෝනියා දාලා ලියනවා නම් විශේෂයෙන් මෙතන මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. මෙතන ජලාණු 6න් 2ක් ඇමෝනියා එක්ක ක්‍රියා කරලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා කියලා හිතුවොත් ඒ ඇමෝනියාණු දෙකෙන් හැදෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකේ තියෙන OH- එක මෙතන දාන්න පුළුවන්. එතකොට ඇමෝනියම් අයන දෙක මෙතන ජලාණු 6න් 2ක් ගන්නවා ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරන්න. ඉතුරු ජලාණු 4 මෙතන ලියලා තිනවා. ගොඩක් එක තේරුම් ගන්න උත්සාහ කරන්න. ක්‍රෝමියම් වලදී OH- 3ක් වෙනකොට ඇමෝනියම් 3ක් අවශ්‍ය වෙනවා. මෙතනින් ජලාණු 3ක් එක්ක ක්‍රියා කරලා හදන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තුනෙන් ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. ඉතුරු ජලාණු 3 මෙතන ලියලා තිනවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන ඇමෝනියම් අයන 3 මෙතන තියෙනවා. ඒ වගේම මම පොඩි පැහැදිලි කිරීමක් කරේ කොහොමද ඇමෝනියා දැම්මොත් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප නැති ලියන්නේ. ඒතර විශේෂයෙන් මේ ප්‍රතික්‍රියාව මතක තියාගන්න වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා වැඩිපුර ඇමෝනියා සමග ඇමින් සංකීර්ණ හදන ලෝහ කැටයන කීපයක් තියෙනවා. නිකල් 2+, සින්ක් 2+, කැඩ්මියම් 2+, කොපර් 2+, කොබෝල්ට් 2+ වගේ. මම නිකල් 2+ වලට ලිව්වා. මෙතන එයාගේ එක්සා ඇක්වා කියලා ගන්න නිකල් 2+ අයනේ ජලී ද්‍රාවණයකදී. ඒතර එයාගේ ඇමින් සංකීර්ණය හදන හැටි ඇමෝනියාණු 6ක් එක්ක හදන ඇමින් සංකීර්ණය එක ලියන හරින් පහසුයි. ජලාණු 6 වගේ ඉවත් කරලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ ඇමින් සංකීර්ණ හදන ලෝහ කැටයන වල හයිඩ්‍රොක්සයිඩ් පවා වැඩිපුර ඇමෝනියා තුල දිය වෙලා ඒගොල්ලන් ඇමින් සංකීර්ණය හදනවා. ඒ කියන්නේ නිකල් හයිඩ්‍රොක්සයිඩ්, කොපර් හයිඩ්‍රොක්සයිඩ්, කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ්, සින්ක් හයිඩ්‍රොක්සයිඩ්, කැඩ්මියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඒවා. සිල් ඔක්සයිඩ්. එතන මේ තියෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් එකට වැඩිපුර ඇමෝනියා දැම්මොත් ලියන විදිය ඇමෝනියාණු 6 ඇතුළට දැම්මා OH- ටික ලියලා දැම්මා. ඒ විදිහට ඇමින් සංකීර්ණ ලියන්න පුරුදු වෙන්න. සාන්ද්‍ර HCl සමග ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණයක් හදනවා මේගොල්ලෝ. කොපර් 2+, නිකල් 2+, කොබෝල්ට් 2+ වගේ කට්ටිය. එතකොට මේ කොපර් 2+ ඒ සජල අයනයට සාන්ද්‍ර HCl දාපුවම Cl- 4ක් අරගෙන CuCl4 2- හදනකොට ජලාංශ 6 එළියෙන් දැම්මා. අර අම්ලයෙන් එන H+4 එළියෙන් දාලා තියෙනවා. ධන දෙක ඒ ජලීය අයනය ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණ හදනවා වගේම ඒගොල්ලන්ගේ හයිඩ්‍රොක්සයිඩ් එකට සාන්ද්‍ර HCl දැම්මොත් ඒ ටෙට්‍රාක්ලෝරයිඩ් කම්ප්ලෙක්ස් එකට යන්න පුළුවන්. එතකොට කරේ කොපර් 2+ එක්ක Cl- 4 සම්බන්ධ කරලා සංකීර්ණ අයනය ලියලා OH- දෙක එළියෙන් දැම්මා H+4 එළියෙන් දැම්මා. හරි පහසුයි. ඉතින් මේක කොපර් 2+ ලියන්න පුළුවන්. කියන්නේ නිකල් 2+ ලියන්න පුළුවන්, නිකල් හයිඩ්‍රොක්සයිඩ් ලියන්න පුළුවන්, Mn 2+ ලියන්න පුළුවන්, මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් වලට ලියන්න පුළුවන්. ඒ වගේ කොලන්ට ලියන්න පුළුවන්. මේක මතකයි නම් අනිත් ලෝහ කැටයන වලට මේ සාන්ද්‍ර HCl දාපුවම මේ ටෙට්‍රාක්ලෝරයිඩ් කම්ප්ලෙක්ස් එක හදන කටට ලියන්න පුළුවන්. පැහැදිලි නේද කියපුවද? ඊට පස්සේ විශේෂයෙන් මතක තියාගන්න ඕන ප්‍රතික්‍රියා ටිකක් තියෙනවා. මම මේ තුලිත ප්‍රතික්‍රියාව දක්වලා නැහැ. තුලිත ප්‍රතික්‍රියාව ෂෝට් නෝට් එකේ ඇති. විශේෂයෙන් මේ ප්‍රතික්‍රියාව තුන මතක තියාගෙන යන්න. මේක අර පොදු රටාවනේ මේ ලෝහ වලට ආවේනික වූ අවස්ථාවට ඒ සංයෝග වලට ආවේනික වූ ප්‍රතික්‍රියා ටිකක්. ඒ කියන්නේ විශේෂයෙන් ශාරීරික මාධ්‍යයේදී ක්‍රෝමියම් 3+ අයනේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග
කාපාට ක්‍රෝමේට් අයනේ හදන එක විභාගයට අහන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙන ප්‍රතික්‍රියාව තුලිත ප්‍රතික්‍රියාව නිසා කලින් පුරුදු වෙලා යන්න. නැත්නම් ඔයගොල්ලන්ට කාලේ ප්‍රශ්න ඇති වෙයි. එතෙන්ට ගිහිල්ලා ඉස්සෙල්ලාම තුලිත කරන්න ගියොත් ඊළඟ විශේෂයෙන් මැංගනේට් අයනේ ආම්ලික මාධ්‍යයේදී මේ ශාරීරික මාධ්‍ය ස්ථායී වෙන්නේ ආම්ලික මාධ්‍යයේදී ද්විධාකරණය වෙනවා පර්මැංගනේට් අයනේ සහ මැංගනීස් ඩයොක්සයිඩ් බවට ගෙදරදී තුලිත කරලා පුරුදු වෙලා යන්න. විශේෂයෙන් මේක නම් අපිට ඔය අකාබනික රසායනයේ යටතේ එන අර ගැටලුවක් තියෙන රෙඩොක්ස් ගැටලුවක් සාමාන්‍ය කියන්නේ. ඒතර මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව සුදෙන අකාබනික රසායනයේ ගැටලුවේදී පවා එන්න පුළුවන් ප්‍රතික්‍රියාවක්. නැත්නම් copper 2+ අයනය හඳුනා ගැනීම I- අයනය හඳුනා ගැනීම ආශ්‍රිත වෙන්න පුළුවන් ප්‍රතික්‍රියාවක්. copper 2+ I- අතර ප්‍රතික්‍රියාවේදී copper 2+ copper+ වලට ඔක්සිහරණය වෙනවා. හැබැයි copper+ එක මාධ්‍යය පවතින වැඩිපුර I- එක ප්‍රතික්‍රියා කරලා Q+ iodide CuI බවට සුදු පාට අවක්ෂේපය හදනවා. ඒ වගේම I- I2 බවට යනවා. එතකොට තවත් ඔබට මතක තියාගන්න පුළුවන් ප්‍රතික්‍රියා මතක තියාගන්න විෂය නිර්දේශයට අනුකූලව. නමුත් විශේෂයෙන් මෙන්න මේ කාරණා ටික ඔබ මතක තබා ගත යුතුයි. මොකද මේ කාරණා ටික මෙන්න මෙතන නිකන් මේ පොදු ප්‍රතික්‍රියාව විදිහට මම දක්වලා තියෙන නැත්නම් තෝරාගත්තු මූල ද්‍රව්‍යයකට ප්‍රතික්‍රියා දක්වලා තියෙන. නමුත් ඒ ඇසුරෙන් අනිත් මූල ද්‍රව්‍ය වලට නැත්නම් කැටායන සංයෝග වලටත් මේ ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. ඒ නිසා මේක හොඳින් අධ්‍යයනය කරගෙන යන අපි අවසාන වශයෙන් දී ගුණ යටතේදී සාකච්ඡා කරනවා මේ දී ගුණයේ සංකීර්ණ අයනවල සහ සංකීර්ණ සංයෝගවල සංගත සංයෝගවල කොහොමද IUPAC නාමය ලියන්නේ කියලා. විශේෂයෙන් මෙතනදී අපි මුලින්ම ලිගනවල නම් ටික මතක තියාගන්න ඕන. ඍණාරෝපිත ලිගන පොදු වශයෙන් IDO කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙන්නේ ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයොඩයිඩ්, නයිට්‍රයිඩ්, සයනයිඩ්, තයෝසයනේට් වගේ තියෙනවා. උදාසීන ලිගන විශේෂයෙන් මේ හතරවත් අඩුම ධර්ම ඇක්වා, ඇමීන්, කාබොනිල්, නයිට්‍රොසිල් වගේ ධනාරෝපිත අයන විශේෂයෙන් මෙතන නයිට්‍රෝනියම්, නයිට්‍රෝසෝනියම් අයනේ මතක තියාගන්න උත්සාහ කරනවා. අපිට මේ සංකීර්ණ අයන තමයි මුලින්ම ලියන්න ඕන. සංකීර්ණ අයන ලියනකොට ධනාරෝපිත අයන සහ ඍණාරෝපිත අයන කියලා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ධනාරෝපිත අයන ලියනකොට දැන් මෙතන තියෙනවා copper 2+ තමයි මධ්‍ය ලෝහ කැටායනය, aqua ජලය තමයි මේකේ ලිගන වෙන්නේ. ඒතර නමක් ධනාරෝපිත වුණත් ඍණාරෝපිත වුණත් ඒ සංකීර්ණ අයනයක නම ලියනකොට මුලින් ලියන්නේ ලිගන වල නම. ලිගන කීපයක් තියෙනවා විශේෂයෙන් ඔයගොල්ලෝ දන්නා නීතියක් තියෙනවා අපිට ඒ ලිගන වල නම අරගෙන ඒ නමේ මුල් අකුර ඉංග්‍රීසි හොඩිය ආකාරාදී පිළිවෙලත් එක්ක ගල්පන්න ඕන. මුලින් තියෙන කෙනා මුලින් ලියවෙනවා, පස්සේ තියෙන කෙනා පස්සේ ලියවෙනවා. එතකොට ලිගන එකක් විතරක් තියෙන අවස්ථාවකදී ලිගනේ නම මුලින් ලියලා ඊට පස්සේ අපි මධ්‍ය ලෝහ කැටායනේ නම ලියන්න ඕන සාමාන්‍ය නාමයෙන්. ලියලා ඒක ඔක්සිකරණාංකය දාන්න ඕන වරහන් ඇතුළේ කැපිටල් රෝම ඉලක්කමෙන් හිස්තනක් තියලා ඒක අයනයක් නිසා අයන කියලා ලියනවා. මේ රෝම ඉලක්කමෙන් ඔක්සිකරණාංකය දාන අවස්ථාවට වෙනකම් කිසිම හිස්තනක් එන්නේ නැහැ ලිගන අතර හෝ මධ්‍ය ලෝහ කැටායනය අතර. මේක නම hex aqua copper 2 අයන් කියලා ලියලා තියෙනවා. මෙතන ලිඛන වර්ග දෙකක් තියෙනවා. මෙයාගේ නම aqua, මෙයා chloride. ඒතර aqua වල A කියන එක ඉස්සරහට එනවා. දැන් මෙතන තව කාරණයක් මම මතක් කරන්න ඕන. මේ aqua එක ජලය 6ක් තියෙන නිසා මේ hexa දෙකක් තිබ්බොත්, තුනක් තිබ්බොත්, හතරක් තිබ්බොත් පිළිවෙලින් di tri tetra කියලා මුලින් අපි මේ වචනේ දාන්න ඕන. ඉතින් මෙතනදී මෙතන තියෙනවා chloride, මෙතන තියෙනවා aqua, dichloride, tetra aqua. ඒ ටෙට්‍රා හෝ ඩයි ගන්න එපා. ඇක්වා ඒ කියන්නේ ලිගන වල නම් ලියන පිළිවෙල සලකනකොට ඩයි ටෙට්‍රා සලකන්නේ නැතුව ඇක්වා ක්ලෝරයිඩ් කියන වචන දෙක අරගෙන ඒ කියන එක මුලින් කියන නිසා අපි ඇක්වා එක මුලින් ලියන්න ඕන. හැබැයි එතනදී එයා හතරක් තියෙනවා කියන එක නිරූපණය කරන්න ටෙට්‍රා ඇක්වා. ඊට පස්සේ ඩයි ක්ලෝරයිඩ් ලෝහේ නම ක්‍රෝමියම් 3 අයන්. දැන් මේක සාමාන්‍ය පැහැදිලි කිරීමක්, සිද්ධාන්ත කිරීමක් නෙමෙයි, මතක් කර දීමක්. ඍණ ආරම්භ ඒ සංකීර්ණ අයන ලියනකොට ලෝහයේ නම වෙනස් වෙනවා. 8 කියන පක්තියෙන් තමයි ලෝහයේ නම අවසන් වෙන්නේ. එතකොට මේ නම් ටික දාලා තියෙනවා කොබෝල්ටේට්, ෆෙරේට්, මැංගනේට්, ක්‍රෝමේට්, නිකලේට් වගේ නම වෙනස් වෙනවා. ඒක පොඩක් බලා ගන්න. සුපුරුදු නීතිකමයි මුලින්ම අපි ලිගනේ නම ලියන්න ඕන. ඊට පස්සේ මධ්‍ය ලෝහ කැටායනේ නම ඔක්සිකරණාංකය සහ ස්ථිරක් තියලා අයන් කියලා ලියනවා. ඒතර මේක ටෙට්‍රා ක්ලෝරයිඩ්, කියුපරේට් 2 අයන් කියලා කියන්න පුළුවන්. මේක ටෙට්‍රා තයෝසයනේට ෆෙරේට් 3 අයන් කියලා ලියන්න පුළුවන්. ඔක්සිකරණාංකය නිර්ණය කර ගැනීම හරි වැදගත්. ඔක්සිකරණාංකය නිර්ණය කරනකොට විශේෂයෙන් ඔයාලට පුළුවන් මෙතන x වගේ එකක් දාලා මේ ලිගනේ Cl- නම් ඍණ එකේ හතරක් තියෙනවා. එතකොට x ධන ඍණ 4 සමාන වෙන්න ඕන සමස්ත ආරෝපණයට x සමානයි ධන 2. ඔය විදිහට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ සංයෝග වල නාමයන් ලියනකොට විශේෂයෙන් සංයෝගයක් කියන්නේ කැටායන සහ ඇනයනික එකතුවක්. අපි ඒක වෙන් කරගත්තා මෙතන. පොටෑසියම් ධන 1 අයන 4යි. එතකොට මෙතන තියෙන FeCN6 4- කියන එක ඒක නිවැරදිව වෙන් කරගන්න ඕන. අපි සාමාන්‍යයෙන් සරල අකාබනික සංයෝගයක නම ලියද්දී කැටායනේ නම් මුලින් ලියලා හිස්තරක් තියලා ඇනයනේ නම් ලියනවා. ඒ වගේම තමයි මෙතන ටෙට්‍රා පොටෑසියම් කියන්නේ නැහැ. පොටෑසියම් හිස්තරක් ඊට පස්සේ සංකීර්ණ අයනේ නම ලියන්න.
සංකීර්ණ නම් ලියන විශේෂයෙන් කෙලවරේ අයන් කියන එක එන්නේ මොකද සංයෝගයක් නිසා. එතකොට පොටෑසියම් මේඩිකල් යන පරිස්සමෙන් හෙක්සා සයනයිඩ් මේක ඍණාරෝපිත නිසා ෆෙරේට් ත්‍රි අයන් එහෙම නෙමෙයි. අපි ධන වුණොත් අයන් කියලා ලියන ඍණ වුණොත් ෆෙරේට් කියලා. සංකීර්ණ ධන ආරෝපිත වුණොත් අයන් කියලා ලියනවා ඍණ ආරෝපිත වුණොත් ෆෙරේට් කියලා ලියනවා. ඔය විශේෂයෙන් මතක තියාගන්න. කැටායන ලියුවා ඉස්සරක් තිබ්බා. ඊට පස්සේ සංකීර්ණ ඇනායන ලියනවා. සංකීර්ණ ඇනායන පිටින් ලියන්න මතක් කරගත්තා. ඒ වගේම සංයෝගයක් ගත්තාම මෙතන තියෙන්නේ කැටායනේ තමයි සංකීර්ණ වෙන්නේ ඇනායනේ සරලයි. දැන් මෙතන උනේ කැටායනේ සරලයි ඇනායනේ සංකීර්ණයි. ඒක ප්‍රශ්නයක් නෑ අපිට තියෙන්නේ මුලින් කැටායනේ ලියලා පස්සේ ඇනායනේ ලියන්න. දැන් කැටායනේ සංකීර්ණ වුණාම අපි ලියන්න ඉගෙන ගත්තා එතනදී. ඒතර මෙතනදී ලිගන ඇක්වා හයක් තියෙනවා හෙක්ස් ඇක්වා නිකල් සාමාන්‍ය නම එන්නේ නිකල් 2 ඔක්සිජන් අවස්ථාව දන දෙක. හෙක්ස් ඇක්වා නිකල් 2 ඉස්සරහට තිබ්බා මෙයා සල්ෆේට් අයනේ. ඒතර නිකල් හෙක්ස් ඇක්වා නිකල් 2 සල්ෆේට් කියලා නම එනවා. ඉතින් කෙටි පැහැදිලි කිරීමක් පොඩි මතක් කිරීමක් IUPAC නාමයේ ලියවීම සම්බන්ධයෙන් MCQ එකක් එන්න පුළුවන්. නැත්නම් රචනා ප්‍රශ්න පත්‍රයේදී හෝ විහගත එකේදී සංයෝග කීපයක නම අහන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් ඔබ දැනගත යුතු ටික මේ ටික මීට වඩා සංකීර්ණ ඒවාට යන්න අවශ්‍ය නැහැ. ඉතාමත් සරල ඒ කියන්නේ සංකීර්ණ අයනවල සරල අවස්ථාවල විතරයි නම් කරන්නේ. ඊගෙන ගොඩාක් පුරවල අහන්නේ නැහැ. සංකීර්ණ අයනෙ තුල ඒ නිසා ඉගෙන කලබල වෙන්න එපා අනවශ්‍ය ප්‍රමාණයට වඩා. ඉතින් මේ වගේ සරල කාරණා ටික මතක තියාගන්න ඔබට ප්‍රමාණවත් වෙයි. එහෙනම් අපි ඩීගොනුවේ සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. ඔබට සුබ පතනවා. ඩීගොනු සම්බන්ධ සියලුම කාරණා ඔබට මතක හිටින්න කියලා ඒ වගේම විභාගෙදී සාර්ථකව පිළිතුරු ලියන්න පාඩම් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ හැමෝම මේ දේ කරයි කියලා විශ්වාස කරනවා. සියලු දෙනාට ජය වේවා.